ආයුබෝවන් පුතේ මම පුලේකනායක මේ වෙද්දි සමහර අය මාව දැකලත් ඇති සමහර අය මාව දැකලත් නැතුව ඇති රයිට් කමන්නේ දැන් අපි ඉන්නේ accounting පන්තියේනේ 2023 accounting 2023 A level වලට accounting කරන set එකක් තමයි මෙතන ඉන්නේ රයිට් එතකොට පුතේ මතක ඇතුව දැනගන්න ඕන මුල ඉඳන්ම අපි මේ ගේමේ ඉන්න ඕන අපේ වචනින් කියනවා පට්ට ගේමක් දෙන්න ඕන එතකොට මේ accounting කියන subject එක අමාරු නෑ ඔයා විහින්ම මේ සබ්ජෙක්ට් එක අමාරු කරගන්න පුළුවන්. නිසා පුතේ මතක තියාගන්න මම මේ කියන විදිහටම ඔයා වැඩ ටික කරගෙන යන්න කිසිම ආයාසයකින් තොරව නම් ඔයාට කිසිම මහන්සියක් නැතුව අපිට හරි එකක් හොඳ එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකක් තියෙන 75 එකක් නේ පුතේ. ඒකට අපි හොඳ එකක් කියලා කියන්නේ නෑනේ. හොඳ එකක් කියන්නේ 90 හෝ ඊට වඩා වැඩියෙන් ගන්න ඒකට. ඉතින් ඔයාලා මුලින් ඉඳන් හොඳට වැඩ කරලා මහන්සි වෙලා 90ක් හෝ ඊට වඩා වැඩියෙන් ගන්න ඒකට යන්න ඕන. ඔක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි පුතේ දැන් මේ වෙද්දී ඔයාලගේ O-level result ඇවිල්ලා තියෙන නිසා ඔයාලගේ යාළුවෝ නැත්තම් ලංකාවේ ඉන්න කට්ටිය O-level ලියපු දරුවෝ ඉන්න පුළුවන්. ඒ 9ක් ගත්ත කට්ටිය ඉන්න පුළුවන්. ඒ 5ක් ගත්ත කට්ටිය ඉන්න පුළුවන්. ඒ 1ක් ගත්ත කට්ටිය ඉන්න පුළුවන්. පුතේ දැන් ඒ 9ක් ගත්තත් ඒ 1ක් ගත්තත් ඒ 1ක් තිබ්බේ නැතත් හැමෝටම හම්බ වෙලා තියෙන එකම සුදුසුකම මොකක්ද? සාමාන්‍ය පෙළ සමත් විතරයි ඈ. ඒකට ඒ 9ක් ගත්ත එක්කෙනා පට්ට මීටරයක් දැන් මට එක එකක්වත් නැහැ නේ. එහෙනම් මම මීටරයක් නෙවෙයි. ඔයා ගැන එහෙම අව탁සීරුකින් හිතන්නත් එපා. පැහැදිලිද? මුල ඉඳන් වැඩ කරන යන කෙනා මුල ඉඳන් හරියට වැඩ කරන කෙනාට පුතේ සාමාන්‍ය පෙළ ඒ 9ක්ද ඒකක්ද කියලා අදාළ වෙන්නේ නැහැ. උසස් පෙළ හරියට ගොඩ දා ගන්න පුළුවන්. පුතේ මතක තියාගන්න ඕන මේ වෙද්දිත් ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඇවිල්ලා ඉවරනේ. අපිට ඒක වෙනස් කරන්න බෑනේ. ඔයාට දුක හිතුණානේ. ඔයා බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආවේ නෑනේ. තමන් ඒක තේරුම් ගන්නකෝ. තමන්ම හිතා ගන්නකෝ ඔයා බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආවද කියලා පුතේ නෑනේ. ඒ නිසා දුක හිතුණා නේද? රයිට්. එහෙනම් 2023 උසස් පෙළ ප්‍රතිඵලයේදී දුක හිතෙන්නේ නැති රිසල්ට් එකක් දාගන්න ඕනේ. දුක හිතෙන්නේ නැති රිසල්ට් එකක් දාගන්න ඕන. නිසා පුතේ මුලින් ඉඳන් අපි හරියට වැඩ ටික කරමු. මම කියන විදිහට ඔයා අනිවාර්යෙන් වැඩ ටික කරනවා නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරියට හොඳ එකක් දාගන්න පුළුවන්. රයිට්. එතකොට මම කිව්වා වගේම දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය අමතක කරන්න පුතේ. ඒ අමතක කරන්න ඕන මතකයන් අමතක කරලා දාන්න ඕන. රයිට්. දැන් ඉන්න ඔයාලා උසස් පෙළ පන්තිය. එන එක කඩයිමක් පාස් කරලා හොඳ කඩයිමකට ආවා. දැන් පුතේ අහගන්නකෝ. මම accounting එක කියන්න කලින් මේ දේ කියන්න ඕනේ. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ කරානේ. එතකොට මේකෙන් හම්බ වෙන එකම දේ මොකක්ද? උසස් පෙළ සුදුසුකම විතරයි. උසස් පෙළ සුදුසුකම විතරයි. පුතේ ඊගාවට ඔයා උසස් පෙළින් හොඳට සමත් වුණොත් අනිවාර්යයෙන්ම සරසවියට යන්න පුළුවන්. සරසවියට යන්න පුළුවන්. එතකොට ජීවිතේ තීරණාත්මක විභාගෙ පුතේ සාමාන්‍ය පෙළ නෙවෙයි ඈ. ජීවිතේ තීරණාත්මක විභාගේ සාමාන්‍ය පෙළ නෙවෙයි උසස් පෙළ. මෙන්න මේක. මෙතෙන්දි ගහන ගේම අනුව තමයි අපි ජීවිතේ අපිට ලබා ගන්න පුළුවන් හොඳම දෙයට යන්න පුළුවන්ද බැරිද? කම්මැලියෝ සෙට් එක හැලෙනවා වැඩ කරන්න පුළුවන් දක්ෂ සෙට් එක යුනිවර්සිටි එකට යනවා. රයිට්. එතකොට ඔයා තීරණය කරන්න ඕන දැන් සාමාන්‍ය පෙළ වැඩක් නැහැනේ. දැන් මම කියනවා මොකක්ද? සාමාන්‍ය පෙළ රිසල්ට් එක කියන්නේ මොකක් විතරද පුතේ? උසස් පෙළ සුදුසුකම් සපුරන එකක් විතරයි. ඉතින් එහාට ජොබ් නැහැනේ. උසස් පෙළ හරියට කරගත්තොත් යුනිවර්සිටි යන්න පුළුවන්. යුනිවර්සිටි ගියන් පස්සේ වෙන දේවල් අපි පස්සට කතා කරමු. අර සුන්දර දේවල් තියෙනවා පුතේ. දැන් ඔය සමහර වෙලාවට දැන් යුනිවර්සිටි යන්නේ නැතුව ඔයාලා බය කරන්න පුළුවන් යුනිවර්සිටි එකේ මෙහෙම රැග් එකක් තියෙනවා. පළවෙනි දවසේ මම මේ කියන්නේ යුනිවර්සිටි එකේ මෙහෙම රැග් එකක් තියෙනවා. ඒ රැග් එකක් තියෙනවා මාර විදිය රැග් එකක් තියෙනවා කියලා ඔයාලා බය කරනවා. හැබැයි කියන්නේ යුනිවර්සිටි එකට පාස් වෙන්න බැරි වෙච්ච කට්ටිය. දැන් අපි යුනිවර්සිටි ගියාන පුතේ මම කොළඹ යුනිවර්සිටි එක. හරිද? දැන් ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලෙනේ වට සැකයි වගේ නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. රයිට්. එතකොට අපිට හම්බ වෙච්චි නැති දේවල්
අර යුනිවර්සිටි ගියේ නැති කට්ටියට හම්බෙලානේ පුතේ. මාර වැඩේ ඒක. නිසා ඔයාලා ඔය එක එක්කෙනා කියන කතා පුතේ විශ්වාස කරන්න එපා. ඔයාලට මා විශ්වාස නිසානේ accounting class එකට ආවේ. right. මම කියන දේ විශ්වාස කරන්න අනිවාර්යයෙන්ම ජීවිතේ කොට දාගන්න පුළුවන්. right. නිසා මතක තියාගන්න කවුරු මොන බයිලා ගැහුවත් ඔයා උසස් පෙළ හොඳට වැඩ කරන්න 6යි 3ක්ද A9ක්ද කියන එක අපිට අදාළ නැහැ. මුලින් ඉඳන් හරියට වැඩ කරන යනවනම් මං කියන විදිහට වැඩ කරනවා නම් මං කියන විදිහට පාඩම් ටික කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ A3ක් ගන්න පුළුවන්. right. හොඳ A3ක් අරගෙන හොඳ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. right. දැන් අපි යමුකෝ ගිණුම්කරණයට. දැන් ගිණුම්කරණය දැන් කොමර්ස් තෝරගත්ති පුතේ හැමෝම බය සබ්ජෙක්ට් එකක් තියෙනවනේ. දැන් සමහර ගොඩක් අය O level කාලේදී බයයි ගණන් වලට. O level ගණන් පට්ට අමාරුයිනේ. එහෙම අනම්මනම් එහෙම අර අපි කියනවා ඒ කාලේ සිඟිති මානසිකත්වය කියලා. ඒ කියන්නේ දැන් තේරෙන්නේ ඒක නේ මාර මෝඩ වැඩක් කියලා. හරිද? දැන් උසස් පෙළ කොමර්ස් කරන කට්ටියත් පුතේ accounting කියන සබ්ජෙක්ට් එකට බයයි. ඇයි බය වෙන්නේ? ඔයා ජීවිතේට දන්නේවත් නැති සබ්ජෙක්ට් එකකටයි බය වෙලා ඉන්නේ දැන්. මම කියන්නේ කිසිම හේතුවක් නිසා account එකට බය වෙන්න එපා. මම අනිවාර්යෙන් උසස් පෙළ 2023 එන ප්‍රශ්න ටික දෙන්නම්. ඒ කියන්නේ 100% අකුරුත් එක්ක නෙවෙයි පුතේ. හරියට දැන් උසස් පෙළ ගොඩක් අය පිටින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට පුතේ අනිත් අය ගොඩක් තව සමහර ළමයි ගොඩක් අය ඉන්නෙත් ඒ කියන්නේ අපේ පන්තියට ඇවිල්ලා විශ්වවිද්‍යාල නැත්නම් යුනිවර්සිටි එකට පාස් වුණාන් පස්සේ ඒ දරුවන්ගේ කීම මතනේ. ඒතකොට ඒ කට්ටිය දන්නවා ඒ දරුවන්ගෙන් අහන්න අවසානයේදී මම පැහැදිලි කරලා කියනවා මෙන්න මේ ටික මෙතනින් එනවා කියලා. ඒ ටික අනිවාර්යෙන්ම එනවා. නිසා මතක තියාගන්න ඕන මුලින් ඉඳන් හරියට වැඩ කරොත් විතරයි පුතේ ඔයාට මම මේ කියන දේවලුත් තේරෙන්නේ. නැත්තම් ටික කාලයක් ගියන් පස්සේ ඔයාට accounting කියන subject එක අවුල් යනවා. නිසා මුලින් ඉඳන් කරන්න ඕනේ. right. එතකොට දැන් අපි ඉන්නේ accounts පන්තියේනේ. accounts පන්තිය. accounting කිව්වත් හරි ප්‍රශ්නයක් නෑ. right. පුතේ ඔයාලට මේකේ පාඩම් තියෙනවා. මේකේ පාඩම් තියෙනවා පුතේ සිලබස් එකේ නම් පාඩම් 16ක් තියෙනවා. දැන් සිලබස් එකේ අපිට සිලබස් එකක් දෙනවනේ. ඒකේ පාඩම් 16ක් තියෙනවා. සමහර ගුරුවරු කියන 17ක් තියෙනවා කියලා. බයි සිලබස් එකේ තියෙන්නේ පාඩම් 16යි. හරිද? right. එතකොට මේ පාඩම් 16න් 10ක් පාඩම් 16න් 10ක් අපි ඉගෙන ගන්න ඕන 12 වසරේදී. පාඩම් 16න් 10ක් ඉගෙන ගන්න ඕන 12 වසරේදී. ඉතිරි 6 දැන් 16න් 10ක් 12 වසරේදී ඉගෙන ගන්නවා නම් ඉතිරි 6 ඉගෙන ගන්න තියෙන්නේ පුතේ ඉතිරි 6 ඉගෙන ගන්න තියෙන්නේ 13 වසරේදී. හොඳට අහගන්න ඈ මේවා. 13 වසරේදී. එතකොට පුතේ මෙන්න මෙහෙම තමයි අපිට 12 වසර සහ 13 වසර වෙන් කරන්න වෙන්නේ. يعني පළවෙනි පාඩම් 10 12 වසරේදී ඊළඟ පාඩම් 6 13 වසරේදී. එතකොට මේ විදිහට තමයි පුතේ අපිට පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ. right. ඒකත් හරිනේ. අපි ඊළඟට දැනගන්න ඕන කාරණය කොහොමද පේපර් එක එන්නේ? දැන් මේවා කිසිම දෙයක් දන්නේ නැති වෙන පුතේ ඔයාලා මේ ක්ලාස් එකට ආවේ. සමහරක් වෙලාවට රිසල්ට් එනකන් accounting class ගිය ළමයි ඇති. ඒතර පුතේ ඒ කටියටත් මේ දේ අහගන්න වෙනවා. මම හිතනවා මේ වෙලාවේ කිසිම දෙයක් දන්නේ නැති වෙන්න ළමයි හොඳයි. දැන් සමහර ළමයි ඉන්න පුළුවන් පුතේ සාමාන්‍ය පෙළ කොමර්ස් කරලා තියෙන අය. එතකොට ඒකට A එකක් තිබ්බත් එකයි B එකක් තිබ්බත් එකයි C එකක් තිබ්බත් එකයි කිසිම ප්‍රශ්නයක් නැහැ. උසස් පෙළ එයාලට එහෙම හරියට ඉගෙන ගන්න කියන්නේ ඒ දැනුමෙන් උසස් පෙළ කරන්න බෑ. සමහරකට පළවෙනි පාඩමේ පළවෙනි කොටසක් විතර පළවෙනි 1 2 3 පාඩම් වල කොටස් කීපයක් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට බෑ. ඒක ඔයාලා අහන්න උසස් පෙළ කොමර්ස් කරන accounting කරන අයියා කෙනෙක්ගෙන් හරි අක්කා කෙනෙක්ගෙන් හරි. ඔයා කොමර්ස් කරලා තියෙනවා මට කොමර්ස් වලට එකක් තියෙනවා ඒ නිසා මට උසස් පෙළ accounting එක කජ්ජක් නැද්ද? පට්ටම ලේසිද? පොඩ්ඩක් අහලා බලන්න. ඒ නිසා පුතේ ඔයා කොමර්ස් කරත් එකයි නැතත් එකයි. මුලින් ඉඳන් මම මේ කියන හැම දෙයක්ම අහගෙන ඉන්න. මුලින් ඉඳන් මම මේ කියන හැම දෙයක්ම අහගෙන ඉන්න. නැත්තම් ඔයාලට සාර්ථක ගමනක් යන්න වෙන්නේ නැහැ. right. දැන් පුතේ accounting paper කොටස් දෙකයි. paper දෙකක් වෙනවා.
නම් පළවෙනි පේපර් එකක් එනවා. ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකක් එනවා. රයිට්. පළවෙනි ප්‍රශ්න පත්‍රයයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයයි ප්‍රශ්න පත්‍ර දෙකක් එනවා. රයිට්. එතකොට පුතේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එන්නේ MCQ ප්‍රශ්න MCQ කෙටි ප්‍රශ්න තියෙන පුතේ. MCQ ප්‍රශ්න 50ක් එන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එනවා MCQ නැත්තම් කෙටි ප්‍රශ්න 50ක් එනවා. කෙටි ප්‍රශ්න 50ක් එනවා. රයිට්. දෙවනි පේපරේ පුතේ ලොකු ඒ කියන්නේ අපි රචනා ප්‍රශ්න කියලා කියන්නේ. රචනා ප්‍රශ්න ඒ කියන්නේ ලොකු ප්‍රශ්න අපි එහෙම කියමුකෝ. දැන් රචනා ප්‍රශ්න කියද්දී රචනාවක් වගේ අදහසක් එන්න පුළුවන් නේ. ලොකු ප්‍රශ්න. රයිට්. ප්‍රශ්න 6ක් එනවා. රයිට්. එතකොට පේපර් දෙක මෙහෙම එන්නේ. පළවෙනි පේපරේ MCQ 50ක් එනවා. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 50ක් එනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න නැත්තම් ලොකු ප්‍රශ්න. ඔයාගේ වචනින් කියනවා නම් ලොකු ප්‍රශ්න එනවා 6ක්. රයිට්. ඊට පස්සේ දැන් අපිට MCQ 50ක් එනවනේ පුතේ. මේ MCQ 50න් 1 සිට 30 දක්වා 1 සිට 30 දක්වා අපෙන් ප්‍රශ්නය අහලා උත්තර 5ක් දෙනවා. උත්තර 5කුත් දෙනවා. අපෙන් ප්‍රශ්නයක් අහලා දැන් MCQ ප්‍රශ්න 50න් 1 සිට 30 දක්වා 1 ඉඳන් 30 දක්වා ප්‍රශ්න 30 අපෙන් ප්‍රශ්න අහලා එයා උත්තර 5ක් දෙනවා. මේ පහෙන් කෝකද හරි කියලා. එහෙනම් 1 සිට 30 දක්වා කොහොමද පුතේ ඉන්නේ? ප්‍රශ්න 30න් ප්‍රශ්නය අහනවා ඒත් එක්කම උත්තර 5කුත් දෙනවා අපිට. රයිට්. ඊට පස්සේ 31 ඉඳලා 50 මෙන්න මේ ප්‍රශ්න 20 මේ ප්‍රශ්න 20 පුතේ ප්‍රශ්නය අහලා අපිට තිත්පේලියක් දෙනවා. ඇයි උත්තර දෙන්නේ නැහැ මෙතෙන්දී. අපි උත්තරේ හොයාගෙන ලියන්න ඕනේ. එහෙනම් කොහොමද පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ? කෙටි ප්‍රශ්න කීයක් එනවද? දැන් මාත් එක කියන්න ඕන. කෙටි ප්‍රශ්න කීයක් එනවද? 50ක් එනවා. එතකොට 1 ඉඳන් 30 දක්වා ප්‍රශ්න කොහොමද අහන්නේ? අපිට ප්‍රශ්නේ දීලා උත්තර කීයක් දෙනවද? 5ක් දෙනවා. ඔව්. උත්තර 5ක් දෙනවා. උත්තර 5න් හරි එක අපි ඉරක් ගහන්න ඕනේ. නැත්තම් අපිට මෙහෙම කඩ ඉරක් තියෙනවා. ඒක මත ලියන්න හරි ඕන. 1ද 2ද 3ද 4ද 5ද කියලා. රයිට්. ඊට පස්සේ 31 සිට 50 දක්වා ප්‍රශ්න 20ක් අහනවා. ප්‍රශ්න ටික අහනවා. හැබැයි මෙතෙන්දි පුතේ අපිට උත්තර දෙන්නේ නැහැ. උත්තර 5ක් දෙන්නේ නැහැ. කඩ ඉරක් දෙනවා. මොකටද පුතේ දෙන්නේ? අපිට උත්තර දෙන්නේ නැහැ. අපි උත්තරේ හොයාගෙන මේ කඩිරේ ලියන්න ඕන. රයිට්. එතකොට MCQ පේපරේ හැදෙන්නේ මේ විදිහට සම්පූර්ණයෙන් මුළු සිලබස් එකේම තමයි පාඩම් 16ම තමයි මේ MCQ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. රයිට්. දැන් ඔයාලා අලුත් සිලබස් එකේ පුතේ ඉන්නේ 2019 ඉඳන් සිලබස් වෙනස් වුණානේ. එතකොට 2019 ඉඳන් සිලබස් එක වෙනස් වෙච්ච නිසා අපි දැන් 19ට කලින් කියන්නේ 18 17 16 අපි උසස් පෙළ කරන කාලේ වගේ ඉඳන් අපිට තිබ්බ පුතේ ප්‍රශ්න 7ක්. ඒ 7න් 6ක් තෝරගන්න ඕන. ප්‍රශ්න 7න් කීයක් තෝරගන්න ඕනද? 6ක් තෝරගන්න ඕන. අපිට එකක් අතාරින්න පුළුවන්. හැබැයි දැන් ඔයාලට හම්බ වෙන්නේ කීයක්ද? 6යි. මේ 6න් 5ක් තෝරගන්න ඕන. ඔයාලට පුතේ කැමති ප්‍රශ්නයක් ඇතෑරීමේ හැකියාව මෙතෙන්දි තියෙනවා. දැන් ඔයාලා දෙවෙනි පේපරේ ප්‍රශ්න කීයක් එනවද? 6ක් එනවා. 6න් කීයක්ද ඔයා කරන්න ඕන? 5ක්. එතකොට පුතේ දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ප්‍රශ්න 1 2 3 4 5 6. මෙහෙම ප්‍රශ්න 6ක් නේ පුතේ ඉන්නේ. right. එතකොට ඔයා මේක තෝරගන්න ඕන 1යි 2යි අනිවාර්යයි. 1 සහ 2 අනිවාර්යයි. 1 සහ 2 අනිවාර්යයි. අනිවාර්යෙන් පුතේ මේ දෙක කරන්න ඕනේ. ඒ දෙක වෙනුවට විකල්ප නැහැ. වෙන එකක් තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට 3 4 5 දැන් මෙතන ප්‍රශ්න 4ක් තියෙනවනේ. මේකෙන් 3ක් කරන්න ඕන. මේකෙන් 3ක් කරන්න ඕන. මෙතන 2යි මෙතන 3යි 5යි. 3 4 5 6 කියන ප්‍රශ්න 4න්
3 4 5 6 කියන ප්‍රශ්න හතරෙන් ඔයා කීයක් තෝරගන්න ඕනද? 3ක් තෝරගන්න ඕනේ. එතකොට පුතේ මේ ප්‍රශ්න හතරෙන් 3කුයි අනිවාර්ය ප්‍රශ්න 2යි ප්‍රශ්න 5ක් කරන්න ඕනේ. එතකොට පුතේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පේපර් එක හැදෙන්නේ. මේ විදිහට තමයි පුතේ ඔයාගේ පේපර් එක හැදෙන්නේ. හරිද? ඒ නිසා අපි මුලින් ඉඳන් මහන්සි වෙන්න ඕන. මුලින් ඉඳන් මහන්සි වෙලා කියන්නේ ලොකු මහන්සියකුත් ඕනේ නැහැ පුතේ. හරියට කියන දේ කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. right. නම් මුලින් ඉඳන් අපි හිමීට මේ ගමන යන්න ඕන. එතකොට පුතේ පුළුවන් තරම් වැඩ කරන්න. පුළුවන් තරම් වැඩ කරන්න අර එදිනදා දෙන දේවල් එදිනදා බලන්න. නැවත වතාවක් බලන්න. හරිද? එතකොට හොඳට මතක තියාගන්න ඕන මුලින් ඉඳන්. මම කියන්නේ accounting subject එක විතරක් නෙවෙයි. accounting subject එක විතරක් නෙවෙයි පුතේ. business econ කරන්නේ නැතිව IT කරන කට්ටිය ඉන්නවා. ඒ දරුවොත් මුලින් ඉඳන් මේ වැඩේ ගොඩ දාගෙන යන්න ඕන. අනිවාර්යයෙන්ම පුතේ මුලින් ඉඳන් මේ වැඩේ ගොඩ දාගෙන යන්න ඕන. right. එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔයාගේ පේපරේ එන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පේපරේ එන්නේ. හරිනේ? right. එතකොට දැන් විශේෂම කාර්යය තමයි පුතේ ඔයාලා මම නැවත කියන්නේ සාමාන්‍ය පෙළ කොමර්ස් කරත් නැතත් කිසිම දෙයක් දන්නේ වගේ ඉඳලා මේ accounting අහගන්න ඕනේ. කොමර්ස් කරත් නැතත් කිසිම දෙයක් දන්නේ වගේ ඉඳලා මේ දේවල් අහගන්න ඕනේ. කොමර්ස් කරත් නැතත්. හරිද? පැහැදිලිද? right. ඔන්න සුබ මොහොතින් පුතේ අපේ ටියුට් එක ගන්න අතට කියනවා ටේබල් එකේ තියාගන්න. ඔයාගේ මේසයක් ඇතිනේ. මේසෙ තියාගන්න. එතකොට පුතේ මතක තියාගන්න ඕන මේ පොතට ගරු කරන්න ඕන මුලින්ම. ඔයාව ගොඩ දාන පොතනේ පළවෙනි පාඩමනේ. right. එතකොට අර සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි පිළිවෙලට අපි වැඩේ කරගෙන යන්න ඕන. පිළිවෙලට වැඩ ටික කරගෙන යමු. මේ නැවත මේ පාඩම් පටන් ගන්න කලින් කියන්නේ දරුවෝ මේක අමාරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හැබැයි ඔක්කොම බයයි. හැබැයි බය වෙන්න කිසිම කාරණයක් නැහැ. මම මේ කියන විදිහටම ඔයා වැඩ ටික කරගෙන යනවා. මම මේ කියන විදිහටම ඔයා වැඩ ටික කරගෙන යනවා නම් බය වෙන්න කිසිම කාරණයක් නැහැ. right. තියෙනවා පුතේ ඔයාලට මේ වගේ ලස්සන ටියුට් එකක් හම්බෙලා තියෙනවා. හොඳයි. ලස්සනනේ. right. ගිණුම් කරන අවශ්‍යතාවය සහ ගිණුම් කරන සමීකරණ. right. යම් මුලින්ම දැන් අපි ඉන්නේ මොන ක්ලාස් එකේද? accounting ක්ලාස් එකේ ළමයි. දැන් O level commerce කරපු අය දැන් accounting හදලා ඇති ටිකක්. ඒ කියන්නේ O level මට්ටමේදී හදලා ඇති. එතකොට ගිණුම් කරන යන දැන් accounting කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න එපා. O level commerce කරත් නැතත් මම මේ කියන්නේ. දැන් අපි මුලින්ම දැනගන්න ඕන පුතේ ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. දැන් හිතන්නකෝ දැන් ඔයා ගැන මිනිස්සු එක එක කතා කියනවද නැද්ද? දැන් හිතන්නකෝ දැන් දුවෙක් නම්. හරිද? අම්මා කියනවා අපේ දුව පට්ටම හොඳයි. අපේ වචනේ මම මේ කියන්නේ මට අර ඒ කියන්නේ අර ජෙනුවින් සමහරක් පිට වචනෙන් නැති වෙන්න පුළුවන් පුතේ. අපේ වචනේ මම සාමාන්‍ය සාකච්ඡා කරන්නේ අර මාරම විදිහට අර වෘත්තීය මට්ටමෙන්ම ඒ වචන පාවිච්චි කරොත් මම වෙන්නේ නැහනේ. හරිද? ඉතින් අපේ වචනේ මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ඉස්සර ඉඳන් මෙහෙමයි. මගේ වචනේම තමයි කතා කරන්නේ. හේතුව ඔයාට ඒක දැන් අපේ වචන අපි සාමාන්‍යයෙන් කතා කරන වචනත් එක්ක සාමාන්‍යයෙන් කතා කරද්දී පුතේ අපිට ඒක තේරෙන්නේ. නිකන් මං ඔයා දන්නේ නැති ලොකු බර වචන ටිකක් දානවා. හරිද? ඔයා දන්නෙත් නැහැ. ඒතර මම පට්ට වැඩෙක් වගේ හිතෙන ඔයාට මේ මිනිස්සයා මාර වචන දන්නේ. හැබැයි තේරුමක් නැහැ නේ පුතේ. ඔයා මෙතනින් ඉගෙන ගන්න එන්නේ ඔයාට accounting හදන්න ඉගෙන ගන්නනේ. නැතුව මේ මට පුළුවන් ද බැයිද කියලා බලන්න නෙවෙයිනේ. මට accounting බැන්න මම ක්ලාස් කරන්නේ නැහැ නේ පුතේ. right. එහෙනම් හොඳට මතක තියාගන්න. right. දැන් හිතන්නකෝ අපේ ක්ලාස් එකට එන දුවෙක්. කියන අම්මා කියනවා අපේ දුව නම් පට්ටම හොඳයි. හරිම සිරියාවන්තයි. හැබැයි එහා ගෙදර ඇන්ටි කියනවා අප්පෝ එයාද කතා කරලා වැඩක් නැහැ කියලා කියනවා. දැන් වෙන කාටද කියන්නේ එකම දරුවෙක් ගැන එක එක්කෙනා කියන කතා වෙනස්. එක කතානේ කියන්නේ. දැන් අපේ පන්තියේ ඉන්න පිරිමි ළමයි. හොඳයි. හොඳ ගුණ යහපත් හොඳ දරුවෝ ඉන්නේ. මම දන්නවා. හරිද? right. එතකොට අම්මා කියනවා අපේ පුතා නම් ඇත්තටම හරිම හොඳයි. හැබැයි ගමේ ඉන්න කෙනෙක් කියනවා අයියෝ ওই මිනිස්සයා කතා කරලා යන ඔකත් එක කතා කරන්නත් එපා කියනවා. කියන්නේ එක එක්කෙනා එකම දෙයක් ගැන
දැන් එක දෙයක් ගැන පුතේ එක එක්කෙනා විවිධ දේවල් කියනවනේ. ඔයා ගැන උනත් එහෙමනේ. අම්මා කියන්නේ එක දෙයක්, තාත්තා කියන්නේ එක දෙයක්, අක්කා කියන්නේ එක දෙයක්, ගමේ ඇන්ටි කෙනෙක් කියන්නේ එක දෙයක්, ගමේ අංකල් කෙනෙක් කියන්නේ එක දෙයක්, ගමේ ඉන්න සාමාන්‍යයෙන් කොල්ලෙක් කියන්නේ එක දෙයක්. එක එක්කෙනා එක එක කතා කියනවනේ. හැබැයි ওই කතා හැම එකක්ම ඔයා විශ්වාස කරනවද? නෑ. ඔයාට ඉතින් හොඳයි කියන කෙනා කියන කතාවනේ පුතේ ඔයා විශ්වාස කරන්නේ. right. ඔය වගේම ගිනුම් කරණයටත් එක එක්කෙනා එක එක කතා කියනවා ළමයි. ඒ කවුන්ට්ස් වල දැන් ඔයාට විතරක් නෙවෙයි ළමයි. දැන් ඔයා ජීවිතේ පසුතැවිලා තියා. අපෝ මෙච්චර හොඳට ඉන්න මට නෙමෙයි එක එක කතා කියන්නේ. පුතේ ඔයාට විතරක් නෙවෙයි ගිනුම් කරණයටත් එක එක කතා කියනවා. එක එක්කෙනා එක එක කතා කියනවා. හැබැයි පුතේ මේ හැම කෙනාම කියන කතා අපි පිළිගන්නවද? නෑ. එතකොට දැන් ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්න තාම ඉස්කෝලේ පටන් ගත්තේ නෑනේ. එතකොට ඉස්කෝලේ ඉගෙන ගද්දි පුතේ ගිනුම් කරණයට එක එක්කෙනා කිව්ව කතා ගොඩාක් දෙයි. හරිද? මමත් දෙකක් දාලා තියෙනවා. සමහරට ඉස්කෝලෙන් 10ක් විතර දෙයි. හරිද? මේ 10ම වැඩක් වෙන්නේ නැහැ. මම දුන්නේ දෙකෙමුත් එකක් වැඩක් වෙන්නේ නැහැ. මම දුන්නේ දෙකෙන්ම එකක් වැඩක් වෙන්නේත් නැහැ. එතකොට පුතේ මතක තියාගන්න ඕනේ මොකද්ද? එක එක මොන කතා කිව්වත් අපි විශ්වාස කරන කෙනෙක් ඉන්නවනේ. අන්න ඒ කියන කෙනාගේ දේ විතරයි අපි විශ්වාස කරන්නේ. right. එතකොට ගිනුම් කරණයටත් පුතේ එක එක්කෙනා. ඒ කියන්නේ අපි එක එක කියව නිකන් ඔහි ඉන්න ඩයල් නෙවෙයි. එක එක ගිනුම් කරන ආයතන එක එක නිර්වචන ඉදිරිපත් කරනවා. දැන් අපි බලමුකෝ. බලන්න. ගිනුම් කරණය යනු විවිධ ආයතන වලින් විවිධ දෘෂ්ටි කෝණ වලින් පහත සඳහන් ආකාරයට ගිනුම් කරන නිර්වචනය කර ඇත. එක එක ආයතන එක එක පැත්තෙන් බලන්නේ. දැන් අම්මා බලන්නේ ඔයාගේ ඔයා පැත්තේ එක්ක දුව මගේ පුතා කියන පැත්තෙන් බලන්නේ. හැබැයි අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් එහෙම ඉන්නවනම් අල්ලපු ගෙදර කොල්ලා අල්ලපු ගෙදර කෙල්ල ඒ දෘෂ්ටි කෝණයෙන් පුතේ බලන්නේ. එතකොට එක එක්කෙනා එක එක දෘෂ්ටි කෝණ වලින් ගිනුම් කරණයටත් එක එක කතා කියලා තියෙනවා. බලන්නකො ළමයිනේ. කැතයි වැඩේනේ. right. බලමු. ඇමරිකානු ගිනුම් කරන සංගමය තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවවලට නිශ්චිත කිරීමටත් තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ සංනිවේදන කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණයයි. දැන් බර වචන පුතේ තියෙන්නේ. බලන්නකෝ ඒ තියෙන වචන බලන්නකෝ. තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවවලට නිශ්චිත කිරීමටත් දන්නෙත් නෑ ඔය වචනේ. තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ හා සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණය කියලා කියනවා. දැන් ඒ කවුද කියන්නේ? ඇමරිකානු ගිනුම් කරන සංගමය. මාර බර වචන ටිකක් දාලා තියෙනවා. නිකන් අපි බලමු ඊළඟ එක්කෙනා කියන කතාව. ඇමරිකානු සහතිකලත් පොදු ගණකාධිකරණ ආයතනය. බලමු. යටත් පිරිසෙන් අර්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයෙන් ගන්නා ගනුදෙනු හා සිද්ධීන් සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම එම ක්‍රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිනුම් කරණයයි. බලන්නකො ළමයි කියන කතාව. බලන්නකො මේ වචන එකක්වත් ඔයාලට තේරෙනවද කියලා බලන්නකො. මේ වචන දැන් ඔයා නිකන් කියව ගන්නකො. විනාඩියක් කරන් කියව ගන්න ළමයි. විනාඩියක් කරන් කියව ගන්නකො. මේ වචන එකක්වත් ඔයාලට තේරෙනවද කියලා බලන්නකො. හොඳට විනාඩියක් කරන් කියව ගන්නකො. බලන්න. හොඳට කියව ගන්නකො. එක එක කතාන පුතේ කියන්නේ මිනිස්සු. ඔයා නිකන් කියවලා බලන්නකො. ඇමරිකානු ගිනුම් කරන සංගමය කියනවා මෙහෙම පට්ට බර වචන ටිකක් දාලා. හරිද? ඊට පස්සේ ඇමරිකාවේ සහතිකලත් පොදු ගණකාධිකාරණ ආයතනය. එයාලත් නිකන් පට්ට වචන ටිකක් දාලා අපිව නිකන් කොර වෙන්නනේ. අපේ වචන නිකන් අපිව නිකන් කොර වෙලා යන්න මාර නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න කියවගෙන. ඔයාලට මේවා තේරෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. තේරෙනවා නම් පුදුමයි ඈ. තේරෙන්න විදිහක් නැහැ. මේවා තේරෙන්න විදිහක් නැහැ. ඇයි? ඉතින් මමනේ කියන්නේ පුතේ මේක ඔයාලට තේරෙන්න විදිහක් නැහැ. ඇයි? මේ නිර්වචන දැන් මට තේරෙනවා. හැබැයි ඔයාලට තේරෙන්නේ නැහැ. ඇයි? ඔයා පුතේ මේ අලුතෙන් accounting පන්තියට ආවේ. අලුතෙන් ආපු දවසේ මේ වගේ බර වචන ටිකක් දුන්නාන් පස්සේ ඔයා මොකද වෙන්නේ? ඔයා නිකන් කොර වෙලා යනවනේ. නේ? ඇයි? මේ වචනේ අපෝ මං ජීවිතේට දැකලත් නැහැ. අහලත් නැහැ. මාර බර සෙට් එකක් තියෙන්නේ.
අපි මේවා එකින් එක පාඩම් කරගන්න ඕන කියලා ඔයා හිතනවා. එහෙම ඕනේ නෑ ළමයි. ඒතර මම ඔයාට කියන්නම් මොකක්ද මේ ගිණුම්කරණය කියලා කෙටියෙන්. ඒක ඔයා පාඩම් කරගන්න ඕන. උපුල් ලේඛනායකගේ නිර්වචනය. ඒක මතක තියාගත්තොත් ඇති. උපුල් ලේඛනායකගේ නිර්වචනය කෙටියෙන් මම දෙන්නම්. රයිට්. ඔන්න දැන් ගිණුම්කරණය යන දැන් ඉස්කෝලේ පුතේ තව ආයතන ගොඩක නිර්වචන දෙන්න පුළුවන්. හරිද? තව ඔයාලා මීට කලින් accounting class එකකට ගිහිලා තිබ්බනම් ඒ class එකෙත් පිටු දෙකක් විතර එක එක්කෙනා එක එක නිර්වචන දෙන්න පුළුවන් පුතේ. ඔය මොන මගුල් කිව්වත් වැඩක් නැහැනේ. අපි හරියට අපි පිළිගන්නේ කාගේ හරි නිර්වචනයක් නම් ඒකනේ පුතේ මෙතනින් එහාට වැදගත් වෙන්නේ. මොකද පිටුවක් පිරෙන්න ඔයා නිර්වචන 50ක් විතර දීලා තීරමක් නැහැ. නිර්වචන මට දෙන්න පුළුවන් 100ක් විතර ඔයාට. වැඩක්ද? වැඩක්ද පුතේ? නැහැ. වැඩක් නැහැ. හරියට මේ වගේ. දැන් හිතන්නකෝ මේ ඔයාලා මම මේ මුලින්ම කියන්නේ ඔයාලා රැවටෙන ප්‍රමාණය ටිකක් වැඩි. ඔය වයසේ පුතේ දැන් 2000න් පස්සේ සෙට් එකක් නෙමෙයි. මං හිතන්නේ 2003 හෝ 2003 හෝ 2004 ඉපදිච්ච කටින පුතේ මෙතන ඉන්නේ ගොඩක්. හරිද? එතකොට 2000න් පස්සේ සෙට් එකනේ. ඔයාලා මේ කොම් කරනව නෙවෙයි ඈ. ඔයා නිකන් පැත්තකට දානව නෙවෙයි. එතකොට පුතේ ඔයාලා පොඩ්ඩක් රැවටෙන ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ නිසා මතක තියාගන්න මුලින් ඉඳන් රැවටෙන්න එහෙම එපා. මුලින් ඉඳන් රැවටෙන්න එහෙම එපා. ඔයා හරියට ජීවිතේ තේරුම් අරගෙන ජීවිතේ ගොඩ දා ගන්න ඕන. හොඳට මතක තියාගන්න. රයිට්. එතකොට එක එක්කෙනා එක එක කතා කියන ගිණුම්කරණය සම්බන්ධයෙන් අපි බලමු පුතේ යටින් ලොකු කොටුවක් තියෙනවා. නේ? ඔන්න පිළි ළමයි කොටුවක්. රයිට්. බලමු පුතේ කොටුවේ ඇතුලේ තියෙන මොනවද කියලා. සැලකිය යුතුයි. ආයෙන සැලකිල්ලෙන් අහගන්න ඕනේ. සැලකිය යුතුයි කියලා තිබ්බනම් පුතේ අනිවාර්යෙන් සැලකිල්ලෙන් මේක අහගන්න ඕන. රයිට්. අප විසින් ගිණුම්කරණය පිළිබඳ විවිධ නිර්වචන අධ්‍යයනය කළද? එක එක්කෙනා කියන එක එක කතා අධ්‍යයනය කරාද? මුළු ලෝම පොදුවේ පිළිගන්නා නිර්වචනය වනුවේ ඇමරිකානු ගිණුම්කරණ සංගමය විසින් ඉදිරිපත් කළ නිර්වචනයයි. ඉරක් ගහ ගන්න පුතේ. අඩි රූල ගත්තා. ගැහුවා ඉරක්. නිර්වචන ඇමරිකානු ගිණුම්කරණ සංගමය විසින් ඉදිරිපත් කළ නිර්වචනයයි. අපි පිළිගන්නේ මොකක්ද පුතේ? ඇමරිකානු ගිණුම්කරණ සංගමය ඉදිරිපත් කළ නිර්වචනයයි. රයිට්. ඒ අනුව ගිණුම්කරණ පහත පරිදි සරලව නිර්වචනය කළ හැකියි. දැන් ඇමරිකානු ගිණුම්කරණ සංගමය ඉදිරිපත් කරපු නිර්වචනයත් ඔයාලට තේරෙන්නේ නැහැ ළමයි. ඒක තේරෙන්නේ නැහැ. රයිට්. එතකොට අපි සරලව මේක ඉගෙන ගන්නවා. දැන් ඔයාගේ ටියුට් එකේ පුතේ කඩිරි තියෙනවා. ටියුට් එකේ කඩිරි තියෙනවා. ඒක මම මේ කියන එක ලියා ගන්න ඕන. දැම්ම ලියාගන්නේ නැහැ. හොඳට බලාගන්න අපි ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අපි සරල නිර්වචනයක් ඉගෙන ගනිමු. ඔන්න බලන්න ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න පුතේ. ව්‍යාපාරයක ඇල්මක් දක්වන නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට මම පැහැදිලි කරන්නම් මේක. ඇල්මැති පාර්ශවයන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. එහෙනම් පුතේ මාත් එක්ක කියමු ගිණුම්කරණය කියන්නේ මොකක්ද? හොඳ ළමයි වගේ දැන් කියමු මොකක්ද පුතේ? ඇහෙන්නේ නැහැ කියන්න පුතේ. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට. දැන් මේක බලන්න නැතුව ලියා ගන්න ඕන උතන. මයිත් එක්ක කියමු. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම. පුතේ මොන තීරණද ගන්න මෙයාලා? ආර්ථික තීරණ ගැනීම සඳහා අපි මොකද කරන්නේ? තොරතුරු සැපීමක් කරනවා. එහෙනම් කෙටියෙන්ම කියනවා නම් මොකද පුතේ? ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමක් තමයි පුතේ මේ ගිණුම්කරණයේදී කරන්නේ. එහෙනම් දැන් මගෙත් එක්ක කියමු ගිණුම්කරණය යනු.
ගිණුම් කරණය යනු. right. මොකක්ද? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. right. අය පාරක් කියමු. දැන් ගිණුම් කරණය කියන එක දැනගන්න බෑ පුතේ. කියන්න මාත් එක්ක. දැන් හොඳ ළමයි වගේ කියමු. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඔවුන්ගේ මොන තීරණ ගැනීම සඳහාද පුතේ? ආර්ථික තීරණ ගැනීම සඳහා. දැන් ගෙදෙද්දි ඉන්නවා කියලා නොකිය එහෙම ඉන්න එපා. දැන් ක්ලාස් එකේදී නම් කොහොමත් ඔයාලා කට ඇරලා කියනවනේ. ගෙදෙද්දිත් මේ මගෙත් එක්කම කියන්න ඕනේ. දැන් ඔයාලට පුතේ 2023 සෙට් එකනේ. ඔයාලට මාව අලුත්නේ. දැන් 2021 22 කට්ටිය දැන් හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා යාලා ගෙදෙද්දි මයිත් එක්ක මේ විදිහට කියනවා. හරිද? ඔයත් කියන්න ඕන පුතේ. ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා අපි මොකද්ද පුතේ සපයන්නේ? තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. එහෙනම් ඕක ලියා ගන්න කොටුවේ යටතේ. ඕක ලියා ගන්න පුතේ කොටුවේ යටතේ. ඕක ලියා ගන්න කොටුවේ යටතේ. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයේ දැන් accounting යනු කුමක්ද? ගිණුම් කරන යනු කුමක්ද කියලා අහුවොත් මොකද්ද පුතේ කියන්නේ අපි? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඔවුන්ගේ මොන තීරණ ගැනීම සඳහාද? ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. අපි මේකට කියනවා මොකක් කියලාද? ගිණුම් කරණය කියලා. දැන් ඔයාලට මේ වචනේ තේරෙන්නේ නැහැ. right. ව්‍යාපාරයක් කියන්නේ පුතේ හිතන්නකෝ මේ ගමේ තියෙන කඩයක් කියලා හිතන්නකෝ. කොට හිතන්න එපා. මොකක් හරි බිස්නස් එකක් කඩයක්. දැන් ඔයාලට තේරෙන්නේ නැත්නම් මොකද්ද? ඇල්මැති පාර්ශව. හරිද? ඇල්මැති පාර්ශව. කවුද පුතේ මේ ඇල්මැති පාර්ශව කියන්නේ? දැන් ඇල්මැති පාර්ශව අපි ටිකක් දික් කරලා ලිව්වොත් එහෙම අපි කියනවා ඇල්මැති පාර්ශවයට කියන පුතේ ඇල්මක් ඇති පාර්ශව. ඇල්මක් ඇති පාර්ශව. ඉතින් දැන් ඔයා ගැන කවුරු දැන් ඔයා දැන් හිතන්නකෝ දැන් අවුරුදු 17යි නේ 17යි නේ sorry 17යි තව අවුරුද්දකින් ඔයාලා 18යි ලංකාවේ පුරවැසියෝ වෙනවා right දැන් ඔයා ගැන දැන් හිතන්න ඔයා ගැන අම්මා හොයනවද නැද්ද හොයනවා තාත්තා හොයනවද නැද්ද හොයනවා එතකොට ඇල්මක් දක්වනවා කියලා කියන්නේ මොකක්ද පුතේ අපි ගැන හොයන කට්ටිය ගැන අපි ගැන දැන් අපිට ඇල්මක් දක්වන කට්ටිය කියලා කියන්නේ අපි ගැන හොයලා බලන කට්ටිය ඒක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපි කියන්නේ මාර ඇම්මන්නේ තියෙන්නේ මේ මිනිස්සයාට. අපි තමන්ගේ ළමයා ගැන හොයන්නේ අපි ගැන හොයන්නේ මාර ඇම්මක් නේ තියෙන්නේ. පුතේ ඇත්තටම ඇම්මක් නෙවෙයි තියෙන්නේ ඇල්මක්. හරිද? ඇල්මක් දක්වනවා. ඒ කියන්නේ අපි ගැන හොයන මිනිස්සු. අපි ගැන කියන්නේ අපි යහපත් පැත්තකට ගන්න හොයන මිනිස්සු ඉන්නත් පුළුවන්. අපි යහපත් දෙයක් කරොත් අපි ගැන හොයලා අයහපත් පැත්තකට හරවන මිනිස්සු ඉන්නත් පුළුවන්. එතකොට පුතේ දැන් හොඳ මිනිස්සු ඉන්නත් පුළුවන් නරක මිනිස්සු ඉන්නත් පුළුවන්. ඇල්මක් දක්වන පාර්ශවයන් ගැන කවුද? අපි ගැන හොයලා බලන මිනිස්සු. right. එතකොට ව්‍යාපාරය පිළිබඳව පුතේ හොයලා බලන මිනිස්සු ඉන්නවා. ගමේ ඕනම කෙනෙක් තව හොයලා බලන මිනිස්සු ගැන අපි වෙනම සාකච්ඡා කරනවා. ඒතර ඇල්මැති පාර්ශව කියන්නේ කවුද පුතේ? මේ ව්‍යාපාරය ගැන හොයන මිනිස්සු. දැන් ඇත්තට මේ ව්‍යාපාරයට යහපතක් වෙන්න හොයන මිනිස්සුත් ඉන්නවා අයහපතක් වෙන්න හොයන මිනිස්සුත් ඉන්නවා right හිතන්නකෝ දැන් මම උදාහරණයක් කියන්නම් යහපතක් වෙන්න හොයන මිනිස්සු බලන්න මෙන්න කඩයක් තියෙනවා හරිද right මෙන්න කඩයක් තියෙනවා ළමයි හිතන්නකෝ right ඔන්න කඩයක් තියෙනවා මේකේ මේ සිල්ලර බඩු විකුණන්නේ ඔය ගමේ තියෙන හාල් ඊට පස්සේ ටොපි චොකලට් ඔය පොඩි සිල්ලර බඩු තියෙන පුතේ
සිල්ලර බඩු වෙළඳසැලක් තියෙනවා A කියලා. හරිද? B කියලා තව ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්නවා. දැන් A හදන්නේ ඒත් විකුණන්නේ මොනවද පුතේ? සිල්ලර බඩු. A විකුණන්නෙත් මොනවද? සිල්ලර. A ව්‍යාපාරය විකුණන්නෙත් මොනවද? සිල්ලර බඩු. B ව්‍යාපාරය විකුණන්නෙත් මොනවද පුතේ? සිල්ලර බඩු. B ව්‍යාපාරය විකුණන්නේ සිල්ලර බඩු. හරිද? රයිට්. ඔන්න මෙහිම. මේ දැන් මේ දෙන්නම එකම දේ කරන නිසා මේ කට්ටිය තරඟකාරයෝද නැද්ද? ඒක බලනවා B එකට වඩා වැඩියෙන් බිස්නස් කරන්න. ඇයි ඒ? දෙන්නම විකුණන්නේ පුතේ සිල්ලර බඩුනේ. මේකෙත් විකුණන්නේ හාල්, මේකෙත් විකුණන්නේ හාල්. එහෙනම් A B දෙන්නම සිල්ලර බඩු විකුණනවා නම් A B සිල්ලර බඩු විකුණනවා නම් හරිද? මේ දෙන්න තරඟකරුවෝ නේද පුතේ? තරඟකරුවෝ. රයිට්. එතකොට මම නිකන් ඔන්න උදාහරණයක් කියනවා. අපේ ගැන හොයලා බලන පාර්ශවය හොඳ, ඒ කියන්නේ අපිට හොඳක් වෙන්න හොයලා බලනවද නරකක් වෙන්න හොයලා බලනවද කියලා. රයිට්. දැන් හිතන්නකෝ මේ ආයතනයේ වැඩ කරන සේවකයන් ඉන්නවනේ. එතකොට මේ සේවකයන්ගේ පුතේ නැත්නම් මේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මේ ආයතනයේ වැඩ කරන නිසානේ. පැහැදිලිද? ඒ කියන ආයතනයේ වැඩ කරන නිසානේ පුතේ ඒ කියන ආයතනයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ. රයිට්. එතකොට අහගන්නකෝ මේ සේවකයා ව්‍යාපාරය ගැන හොයලා බලන්නේ ඇයි? මේ ව්‍යාපාරේ දියුණු වෙනවා නේද පුතේ මේ සේවකයා කැමති? ඇයි? මේ ව්‍යාපාරේ දියුණු වෙන්න යාට හම්බෙන වැටුප වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් දියුණු වෙනවා නම් පුතේ මේ කඩේ වහන්නේ නැහනේ. මේ කඩේ වැහුවොත් එහෙම මේ සේවකයාට වැටුප් ගෙවන්නේ නැහනේ පුතේ. එයාගේ රස්සාව අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඇයි මේ සේවකයා ව්‍යාපාරය ගැන හොයලා බලන්නේ? ඇල්මක් දක්වන්නේ මේ යහපත් නැත්නම් හොඳ අදහසකින්ද පුතේ නරක අදහසකින්ද? හොඳ අදහසකින්. ඇයි? මේ ව්‍යාපාරය දියුණු වේවා කියන අදහස තමයි පුතේ මේ සේවකයාගේ හිතේ තියෙන්නේ. එතකොට B ව්‍යාපාරය කියන්නේ තරඟකාරයෙක්. B ව්‍යාපාරය කැමති මේ A ව්‍යාපාරයේ බිස්නස් එක වැඩි වෙනවටද අඩු වෙනවටද? බලනවා B ව්‍යාපාරයේ A ව්යාපාරය දිහා හොරෙන් බලනවා. ඇල්මක් දක්වනවා බලනවා. යකෝ එන්නට දියුණු වෙනවනේ. පොල් ගෙඩියක්වත් ගහන්න ඕනේ කියලා මේ ව්‍යාපාරයේ B අයිතිකාරයා කොහෙද කියලා පොල් ගෙඩියක්වත් ගහනවා පුතේ. හරිද? හරි. එතකොට B ව්‍යාපාරය A ව්‍යාපාරය ගැන හොයලා බලන්නේ යහපත් සිතුවිල්ලකින්ද? B ව්‍යාපාරය A ව්යාපාරය ගැන හොයලා බලන්නේ යහපත් සිතුවිල්ලකින්ද? නෑ. කෙලවයන් කියලා අදහසින් බලන්නේ. හැබැයි මේ A ව්‍යාපාරේ වැඩ කරන සේවකයා A ව්‍යාපාරය ගැන බලන්නේ යහපත් සිතුවිල්ලකින්. මේ ව්‍යාපාරේ දියුණු වේවා. එතකොට මගේ වැටුපත් මට හම්බ වෙනවා. එතකොට මගේ පවුලට කිසිම ප්‍රශ්නයක් නෑ, ආර්ථික ප්‍රශ්නයක් නෑ. ඒ නිසා හොඳක්ම වේවා කියලා කියන. හැබැයි B ව්‍යාපාරය එහෙම නෙවෙයි. එහෙනම් පුතේ මතක තියාගන්න අපේ ජීවිතවලටත් දැන් පළවෙනි දවසේ මේවා කියන්නේ මේ මතක තියාගන්න. ඊට පස්සේ අන්තිමේ මේවා කියන්න වෙලාවක් වෙන්නේ නැහැ අපිට. රයිට්. එතකොට ඇල්මක් දක්වන හැමෝම අපේ ජීවිතේට උනත් ඇල්මක් දක්වන හැමෝම අපේ ජීවිතේට උනත් පුතේ ඇල්මක් දක්වන හැමෝම අපිට යහපතක් කරන්නෙත් නැහැ. හැබැයි අයහපතක් කරන්නෙත් නැහැ. සමහර කට්ටිය යහපත් සිතින් අපි දිහා හොයලා බලන අපි ගැන හොයලා බලනවා. සමහර කට්ටිය අයහපත් සිතින් කියන්නේ වැරදි වලට පෙළඹීමට අපේ ගැන හොයලා බලනවා. එතකොට පුතේ ඇල්මක් දක්වන පාර්ශව ඔක්කොම අපිට යහපතක් වෙනවා කියලා හිතනවද? නැහැ. එමෙ හිතනවා නම් ඒ බූරුවා අදම විකුණන්නේ නැහැ. ඔයාට නෙමෙයි කිව්වේ. ඒ බූරුවෙක් ඇගේ ඇතුලේ ඇති ඒ බූරුවා අදම විකුණන්න පුතේ. ඒතර ඔයා තීරුම් ගන්න ඕන කවුරු හරි කෙනෙක් ඔයා ගැන ඇල්මක් දක්වන්නේ යහපත් සිතින්ද අයහපත් සිතින්ද කියලා. නැත්තම් ජීවිතේ එතනින් එහාට අපරාධයක් වෙනවා. රයිට්. අහගන්නකෝ. එහෙනම් පුතේ ඇල්මැති පාර්ශව කියන්නේ කවුද? ව්‍යාපාරය ගැන හොයලා බලන පාර්ශවයට. ව්‍යාපාරය පිළිබඳ හොයලා බලන පාර්ශවයන්ට දැන් පුතේ මෙතෙන්දී ඔයාට මේ ඇල්මැති පාර්ශව ගැන පස්සේ වෙනම කොටසක් තියෙනවා. මම නම් ටිකයි කරන්නේ. මොකද උසස් පෙළ එහෙම අහන්නෙම නැති තරම්. උසස් පෙළ අහලම නෑ පුතේ. හරිද? ඇල්මැති පාර්ශව සම්බන්ධයෙන් වැඩි. ඒතකොට ඔයාගේ බිස්නස් සබ්ජෙක්ට් එක තියෙනවානේ. බිස්නස් සබ්ජෙක්ට් එක අනිවාර්යෙන්
ප්‍රශ්නයක් එනවා. ඒ නිසා බිස්නස් එක මං හිතන්නේ ඇල්මැති පාර්ශව ගැන සති කීපයක් උගන්වයි. හරිද? right. එතකොට ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට. right. එතකොට දැන් මං උදාහරණයක් කියනවා අපේ ව්‍යාපාරයේ පුතේ ඇල්මක් දක්වන පාර්ශවයන්. අපි කතා කරනවා පස්සේදී ආයෝජකයන්. විභව ආයෝජකයන් කියලා හිතන්නකෝ. විභව ආයෝජකයන්. මම මේ විභව ආයෝජකයන් කියන්නේ කවුද කියලා වට කියන්නම්. විභව ආයෝජකයන්. right. එතකොට දැන් අපේ ව්‍යාපාරය මෙන්න මේ විදිහට තියෙනවා පුතේ. right. අපේ ව්‍යාපාරය මෙන්න මේ විදිහට තියෙනවා. right. එතකොට විභව ආයෝජකයන් කියලා කියන්නේ අපේ ව්‍යාපාරය දියුණු කරගන්න සල්ලි දෙන්න කැමති අය. කියන්නේ යාලට කෙටියෙන් මම මේ ඔයාලට තේරෙන භාෂාවෙන් කියන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය සඳහා සල්ලි යොදන්න කැමති අයට අපි කියනවා විභව ආයෝජකයන් කියලා. දැන් හිතන්න අපේ ව්‍යාපාරයේ උපුල් කියලා. අපේ ව්‍යාපාරේ නම මොකද්ද පුතේ? උපුල්. හොඳයි. ඒතර අපේ ව්‍යාපාරේ දැන් සාමාන්‍ය මට්ටමින් කරගෙන යනවා. එතකොට අපේ ව්‍යාපාරයේ හොයා ගන්න පුතේ මේ ව්‍යාපාරයේ ලාභයක්ද අලාභයක්ද කියලා. අහගන්නකො. මේ විභව ආයෝජකයා කියන්නේ කවුද? මේ ව්‍යාපාරය දියුණු කරන්න එයාගේ සල්ලි යොදන්න කැමති. ඒතර හැබැයි ඒ අයිතිකාරකමෙන් කොටසක් මෙයාට දෙන්න ඕනේ. ඒක පස්සේ අපි සාකච්ඡා කරමුකෝ. විභව ආයෝජකයන් කියන්නේ අනාගතයේදී මේ ව්‍යාපාරය ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න පාර්ශවයට අපි කියනවා විභව ආයෝජකයා. විභව ආයෝජකයා කියන්නේ කවුද පුතේ? අනාගතයේදී. දැන් නෙවෙයි අනාගතයේදී මේ ව්‍යාපාරයේ සඳහා මුදල් යොදවන්න කැමැත්තෙන් ඉන්න පාර්ශවයට අපි කියනවා විභව ආයෝජකයන් කියලා. right. එතකොට මේ දැන් මේ ආයෝජකයා ගාව A කියලා ආයෝජකයෙක් ඉන්නවා කියන තරම විභව ආයෝජකයෙක් ඉන්නවා A. එයාගේ නම A. හරිද? තේරෙනවද? ඔව්. right. මෙයා ගාව තියනවා පුතේ කෝටියක්. දැන් ප්‍රශ්නයක් තියෙනවා. කෝටියට බින්දු කීයද? දැන් ප්‍රශ්නේ මොකද්ද පුතේ? කෝටියට බින්දු කීයද? බින්දු 7ක් තියෙනවා. කෝටියට බින්දු 7ක් තියෙනවා. දැන් මේ A කියන කෙනා හරිද? අහගන්නකෝ A. හරිද? right. එතකොට A කියන කෙනා ගාව කීයක් තියෙනවද පුතේ? කෝටියක් තියෙනවා. දැන් මේ කෝටිය මේ උපුල් කියන ව්‍යාපාරය සඳහා දෙනවද නැද්ද? නැත්නම් ආයෝජනය කරනවද නැද්ද කියලා මෙයා තීරණය කරන්න ඕන. කවුද තීරණය කරන්නේ? A කියන කෙනා. right. එතකොට දැන් මේ මගේ ව්‍යාපාරය මේ උපුල් කියන ව්‍යාපාරයේ එන්න අලාභ ලබන්නේ පුතේ. එතකොට මේ A කියන මිනිස්සයා මේ ව්‍යාපාරේ ආයෝජනය කරයිද? අපි උනත් හිතන්නකෝ අපිට පාඩුයි නම් අපි ඒක ආයෝජනය කරනවද පුතේ? අපිට පාඩුයි වගේ නම් ඒක ආයෝජනය කරනවද? නැහැ. එහෙනම් අපි ඉදිරිපත් කරන්න ඕන. දැන් මේකේ අහගන්නකෝ. උපුල් කියන ව්‍යාපාරයේ ලාභයක්ද පාඩුවක්ද කියලා දැන් ඒ කෙනා දන්නේ නැහැනේ. එතකොට මතක තියාගන්න. අපි මේක ඉදිරිපත් කරන්න ඕන. මේකේ ලාභයක්ද අලාභයක්ද කියලා. එතකොට අපි කියනවා මේ ව්‍යාපාරයේ ලාභයේ ලක්ෂයයි. එකපාරටම මෙන්න මේ ඒ කියන මිනිස්සයා මෙයාගේ කට වචන පිළිගනීද? උපුල්ගේ කට වචන පිළිගනීද? නෑ. එහෙනම් උපුල් මොකද කරන්න ඕන පුතේ? ගිනුම් කටයුතු කරන්න ඕන. ගිනුම් තබන්න ඕන. නැත්නම් ගිනුම් කරණය කරන්න ඕන. accounting හදන්න ඕන. accounting හැදුවන් පස්සේ ඒ accounts වල තොරතුරු accounting හදනවානේ. accounts වල තොරතුරු මෙන්න මේ Aට දෙනවා. අපි ඒකට කියනවා තොරතුරු සපයනවා. අපේ ව්‍යාපාරය සම්බන්ධයේ සියලුම තොරතුරු ගිණුම්ගත කරනවා. ගිණුම්කරණයේදී කරන්නේ ඕකනේ පුතේ. ගිණුම්ගත කරලා මේ තොරතුරු දෙනවා Aට. A ඊට පස්සේ තීරණය කරනවා මේ ව්‍යාපාරයේ ආයෝජනය කරනවද නැද්ද කියලා. ආර්ථික තීරණයක් ගන්නවා. දැන් මේ Aට ආර්ථික තීරණ ගන්න අපි තොරතුරු සපයන්න ඕනද නැද්ද? ඕනේ. ඒතර A කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවයක්. අපි ගන්න හොයලා බලනවා. එතකොට මේ හොයලා බලලා මේ A කියන පුද්ගලයාට උපුල් කියන ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන්න ඕනද නැත්නම් ආයෝජනය කරන්න ඕන. හැබැයි ආයෝජනය කරනවද නැද්ද කියලා මේ A කියන එක තීරණය කරන්න බෑ පුතේ. මොකද පාඩු ලබන ව්‍යාපාරයක් නම් කවුරුත් කැමති නෑනේ. ඒකේ ආයෝජනය කරන්න. එතකොට අපි කියන්න ඕන අපේ ව්‍යාපාරයේ පාඩුවක් ලබන්නේ නෑ.
එහෙම කටවචනින් කිව්වට පිළිගන්නවද? නෑ. ගිණුම් ගත කරලා අපි ඉදිරිපත් කරන්න ඕන. ඒ ගිණුම් ගත කරලා අපි මේ තොරතුරු කාටද ඉදිරිපත් කරන්නේ? ඒට. ඒතර එයා තීරණය කරනවා මේ උපුල් කියන ව්‍යාපාරය ආයෝජනය කරනවාද නැද්ද කියන එක. රයිට්. එච්චර දේවල් ඕනෙත් නෑ හිතන්න. එහෙනම් පුතේ අහගන්නකෝ. එහෙනම් අහගන්න. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට. ඇල්මැති පාර්ශවයන් කියන්නේ ව්‍යාපාරය ගැන හොයලා බලන පාර්ශවයන්ට ඔවුන්ගේ තීරණ ගන්න අර ඒ කියන පුද්ගලයා තීරණ ගන්න අපි මොනවද පුතේ සැපෙවි? තොරතුරු සැපීමක් කරනවා. අපි මේකට කියනවා ගිණුම්කරණය කියලා. අපි මේකට කියනවා මොකක් කියලාද පුතේ? ගිණුම්කරණය කියලා. රයිට්. අපි ඒක ලියාගත්තා. එහෙම නේද? හොඳයි. අපි උසස් පෙළ ගානක් කරලා එමුද ළමයි. දැන් ෆිට් එකක් වගේ ඉන්න. පෙරලා ගන්නකො පුතේ පිටු අංක 12ට. රයිට්. පිටු අංක 12. රයිට්. පිටු අංක 12. ඊට පස්සේ පිටු අංක 12 මම මේ කියන ගණන් ටික දැන් කරන්න ඕන. මම මේ කියන ටික කරන්න මම වඩ යම්කිසි කාලයකුත් දෙනවා. දැන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. අනිවාර්යයෙන් පුතේ ඇල්මක් දක්වන ආර්ථික තීරණ තොරතුරු සැපීම. ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. මෙන්න මේ ලක්ෂණ ටික තිබ්බොත් ඒක තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. හරිනේ? right. එතකොට යමු 12 වෙනි පිටුවට. දැන් ටියුට් එක පෙරලා ගන්න පුතේ 12 වෙනි පිටුවට. ටියුට් එක පෙරලා ගන්න 12 වෙනි පිටුවට. right. එතකොට ඔයා මම මේ කියන ප්‍රශ්න ටික කරන්න අංක 1 ඊට පස්සේ පුතේ අංක 3 ඊට පස්සේ අංක 5 අංක 7 අංක ඊට පස්සේ අංක 9. right. ඔය ටික කරන්න පුතේ. ඔය ටික කරන්න 1 3 5 7 9. right. කීයක් තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න 5ක් තියෙනවා. මම ඔයාට විනාඩි 8ක් දෙනවා. ප්‍රශ්න 5යි විනාඩි 8යි. අහගන්න. ඊට කලින් අහගන්නකො මම මේ කියන දේ. දැන් ඔයා accounting වල හදන පළවෙනි ප්‍රශ්නේ පුතේ මේ MCQ ප්‍රශ්නයක් මේ. ඒතර දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ සම්පූර්ණයෙන්ම ගණන් හදන්න විතරයි. අහගන්නකො. මේක කරන්න කලින් මම මේ කියන දේ හොඳට අහගන්න. මම ඔයාලට කාලේ දෙන්නම්. right. මම මේ කියන දේ ඔයාලට කලින් වෙලා තියනවද නැද්ද කියලා බලන්න පුතේ. නැවත අපි පස්සේ ඔවා සාකච්ඡා කරන්නේ නැහැ. දැන් මම මේ කියන දේ අහගන්නකො. හොඳට අහගන්නකො. right. ඔයා දැන් සාමාන්‍ය පෙළ ලිව්වා. ඔව් ලියලා ඉන්නේ. ඒක මේ මිනිස්සයා බොරුව අය මොනවද අහන්නේ? ඔව් මම දන්නවා පුතේ ලියලා දින්නේ නේ. right. එතකොට දැන් ඔයා ඉතිහාසයේ පේපර් එක ගත්තා කියලා හිතන්නකො පුතේ. ඔන්න බලන්න. ඉතිහාසයේ මුලින්ම මොකද කරන්නේ? ප්‍රශ්නේ කියවනවා. ඔන්න ප්‍රශ්නේ කියාගෙන යනවා. right. ඊට පස්සේ මොකද කරන්න පටන් ගන්න පුතේ? මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පටන් ගන්නවානේ. ඔන්න ප්‍රශ්නෙට උත්තර ලියලා පිටු භාගයක් විතර ලියන්න ඕන කියලා හිතන්න පුතේ. පිටු භාගයක් විතර ලියන්න ඕන. මෙච්චරක් විතර ලියන්න ඕනේ. හරිද? දැන් මෙච්චරක් පිටුවෙන් මෙච්චරක් විතර. දැන් හිතන්න පුළුවන් මේ භාගයට වඩා වැඩිනේ. ඔව්. මෙච්චරක් විතර ලියන්න ඕන කියලා හිතන්න එපා. හිතන්නකො මෙහෙම අපේ ප්‍රශ්නෙට ඉතිහාසයනේ ටිකක් වැඩියෙන් කරුණු ටිකක් ලියන්න එපා. එතකොට දැන් මෙච්චරක් විතර ලියන්න ඕනේ. හරිද? ටිකක් දැන් ඔයාලට මේ දේ වෙලා තියෙනවද බලන්න. මට නම් ඉස්සර එහෙම වෙලා තියෙනවා ඕලෙවල් කාලේදී. ටිකක් ලියාගෙන යද්දි පුතේ ඔයාලට තේරෙනවා නිකන් යකෝ මම මේ ලියන්නේ වෙන බයිලාවක්.
මෙන්න මේ ප්‍රශ්නෙට මේක අදාළද? ඔයා නැවත මොකද කරන්නේ? ප්‍රශ්නේ කියවනවද නැද්ද? ඔයා නැවත මොකද කරන්නේ පුතේ? ප්‍රශ්නය කියවනවද නැද්ද? නැවත මොකද කරන්නේ? ඔයා අනිවාර්යෙන් ආයෙ ප්‍රශ්නේ කියවනවා. ප්‍රශ්නේ කියවලා බලද්දී අපෝ මේ අන්තිම පේජ් එක මේකට එන්නේ නැහනේ. ආයෙ මකන. ආයෙ ලියන්න පටන් ගන්නවා. ටිකක් දුර යද්දී දැන් මනෝපාරක් එක්ක මේ ලියන්නේ ඈ. හරිද? මනෝපාරක් එක්ක මේ ලියන්නේ. ටිකක් දුර යද්දී තේරෙනවා යකෝ. මොකද්ද ප්‍රශ්නේ? අය ඔයා ප්‍රශ්නේ කියවනවද නැද්ද? හොඳට බලන්න පුතේ ඔයාලට මේ දේ වෙලා තියෙනවා. දැන් අවංක වෙන්න ඕන ළමයි ඈ. පිරිමි ළමයි විශේෂයෙන් දැන් ලංකාවේ ගත්තාම වැඩිම අවංක පිරිමි ළමයි. එහෙම නේද කියන්නේ ළමයි? ඔව්. සමීක්ෂණකින් හොයාගත්තා. සමීක්ෂණකින් කවුද සමීක්ෂණය කරේ? අපි. හරිද? පිරිමි ළමයි ටික එකතු වෙලා ඒ සමීක්ෂණය කරලා තියෙන පුතේ. හොඳයි. කියන්නේ අවංක සමීක්ෂණයක්. හොඳයි. රයිට්. එතකොට අපි කොහොමත් නැද්ද පිරිමි ළමයි? අවංකයි. එතකොට අවංක වෙන්න ඕන ගෑනු ළමයි, පිරිමි ළමයි වගේ හැදෙන්න බලන්න. රයිට්. එතකොට දැන් අහගන්නකෝ. දැන් ඔන්න ප්‍රශ්නේ කියාගත්තා ටික ටික ලියද්දී යකෝ ටිකක් වෙලා යද්දී අමතකයි. අය මොකද කරන්නේ? අය මකනවා. අය ලියන්න පටන් ගන්නවා. එතකොට පුතේ එකම ප්‍රශ්නේ කී පාරක් කියවලාද? 3-4 පාරක් කියවලා තමයි උත්තරේ ලියන්නේ. එතකොට ඔයාට මෙතෙන්දි ලොකු කාලයක් යනවද නැද්ද? කාලයක් යනවා පුතේ. මතක තියාගන්න. මෙතෙන්දි මේ වගේ ලොකු අපරාධයක් එහෙම කරන්න එපා උසස් පෙළ. දැන් කවුන්ටිං වල නම් ඔහොම ලියන්න නැහැ. ඒතර එකවුන්ටිං වල ප්‍රශ්න තේරුම් ගන්න ඕන ගණන් හදා ගන්න. හරිද? හැබැයි බිස්නස් ඉකෝන් කියන සබ්ජෙක්ට් එක ඔයාලට තේරෙයි. ගණන් හදන්නේ නැහැ නේ පුතේ. ඉකෝන් එකේ නම් පොඩි ගණන් ටිකක් එනවා. ඉකෝන් කියන්නේ ආර්ට් සබ්ජෙක්ට් එකක් නේ. ඉකෝන් කියන්නේ ආර්ට් සබ්ජෙක්ට් එකක් නිසා මේ ඒක ගොඩක් ගණන් එන්නේ නැති. ඉස්සර නම් ආපුතේ දැන් ඇත්තටම දැන් අනිත් කාරණේ තමයි දැන් මම මේක ලියන්න කලින් මේක මතක තියාගන්න. එතකොට දැන් 2020 රිසල්ට් ආවනේ. 2020 උසස් පෙළ රිසල්ට් එක ආවනේ පුතේ. උසස් පෙළ රිසල්ට් එකෙන් දැන් එන්න පුළුවන් මොනවද? A B C S F SF කියන්නේ මේ විශේෂකාර බලකාය නෙවෙයි ඈ. හරිද? රයිට්. විභාග ලියපු ළමයිගෙන් account වලට S සහ F ගත්ත ප්‍රමාණය 157යි. ඈ? ඔව්. ඈ කියලා හරියන්නේ නැහැ ළමයි. ඔව්. A කියන්නේ A B C තුනම තිබිලා තියෙන්නේ 143ක් විතරයි ඈ. ඒකෙමුත් 120ක් මොනවද? ඒකෙමුත් 120ක්. ඒකෙමුත් 120ක් C. මම මේ කියන දෙයක් නෙවෙයි. ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලන්නකෝ. මේ percentage එක කොහොමද කියලා. ඔයාලට තේරෙයි. හරිද? S සහ F 157යි. එතකොට CSF AB නැතුව 177ක්. 177ක් CSF. එතකොට පුතේ AB තියෙන්නේ 123ක් විතරයි. මම මේ කියන කතාවක් නෙවෙයි. ඔයාලා බලන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා. දැන් මට බොරුවක් කියන්න පුළුවන්ද ළමයි එහෙම? දැන් මේකේ IT කරන ළමයිත් ඉන්නවනේ. මට කතා කරනවා IT කරන ළමයිත් ඉන්නවා. ඒ කට්ටියත් කොහොමද හොයලා බලනවනේ. IT කරන්න ඕනේ නෑ. Google එකේ බලන්න නම්. එතකොට ඒවා ඔයාලා හොයලා බලනවනේ කොහොමත්. එතකොට ඔයාලට තේරෙයි A සහ B 123ක් විතරයි. එතකොට මතක තියාගන්න ඕන accounts වල ලොකු බර තැබීමක් කරන්න 2019 2020 අවුරුදු දෙකේම 2019 2020 අවුරුදු දෙකේම හරිද 2019 2020 අවුරුදු දෙකේම පුතේ කොමර්ස් වල රෑන්ක් තීරණය වුණේ accounts මත ඊට පස්සේ business studies ඊට පස්සේ තමයි econ මම මේ ප්‍රධාන සබ්ජෙක්ට් තුන කියන්නේ. එතකොට econ කරන්නේ නැතිව IT කරන කට්ටිය ඉන්නවනේ. එතකොට accounts වලට වඩා ඉස්සර කො එක වැඩි IT එකේ ඈ. ඒ කියන්නේ එකෙන් ඒ ගන්න ප්‍රමාණය ටිකක් අඩුයි. accounts වලට වඩා අඩුයි. එතකොට ලංකාවේ පළවෙනියත් econ කරපු කෙනෙක් නෙවෙයි IT කරපු කෙනෙක්. සෑම අවුරුද්දකම වගේ පුතේ ලංකාව ගත්තාම ලංකාවේ මුල් 10න් 6ක් 7ක් අනිවාර්යයෙන්ම econ කරපු කෙනෙක් නෙවෙයි IT කරපු කෙනෙක්. ඒ පළවෙනි 10න් 7ක් විතර 6ක් 7ක් විතර එහෙම. ඒකත් මතක තියාගන්න ඕන.
එතකොට පුතේ දැන් බර තැබීමත් මතක තියාගන්න ඕන accounts වල තියෙන. 157ක්ම SOEF නම් පුතේ මේ 2020 පේපරේ අමාරු නෑ. පට්ටම ලේසි පේපරයක්. අර අමාරු කරගෙන විහිං අමාරු කරගෙන තියෙන්නේ. පළවෙනි පේපරෙම පුතේ S එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු 45ක් අඩුම 40 පැන හැමෝටම ගන්න පුළුවන්. 2020 පේපරේ එච්චරම ලේසි පේපරයක්. ඒකටත් ඒවත් කට්ටි වරද්දලා තිබ්බා ඉතින් අපිට ඒවා කරන්න දෙයක් නෑ. අපිට ඒවා කරන්න දෙයක් නෑ. ඒ නිසා මතක තියාගන්න ඕනේ. ඔයාලත් මේ තත්ත්වයට යන්න එපා. ඔයා පුතේ හොඳ එකක් ගන්න. අඩුම හොඳම 10 අතර ඉන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න හොඳට වැඩ කරන්න. හරිද? හොඳට වැඩ කරන්න. ඔයා තේරුම් ගන්න ඕන පුතේ. ඔයාට තේරෙන පන්තියේ කොතනද එතන ඉන්නවා. ඔයාට තේරෙන්නේ දැන් මේ පන්ති accounting ඇවිල්ලා ඔයාට මම මේ කියන කිසිම වචනයක් පැහැදිලි නැත්තම් දැන් මීට කලින් නම් එහෙම වෙලා නැහැ. මීට කලින් නම් එහෙම පන්තියට සහභාගී වෙච්ච ළමයි ගිහිල්ලා නැහැ. කියන්නේ සහභාගී වෙන්න කලින් ඒ කියන්නේ අපි පන්ති පටන් ගන්න කලින් group එකම හදලා තියෙදි left වෙලා තියෙනවා. ඊට පස්සේ පන්තිය පටන් ගත්තම් පස්සේ කවුරුත් පන්තියෙන් ගිහිල්ලා නැහැ ඉතින්. 2023 සෙට් එකේ වෙනසක් වුණොත් ඔයාලට මම මේ කියන වචන වලට පැහැදිලි නැත්තම් right. එතකොට මං කියන්නේ වැදගත් වෙන්නේ මොකද්ද පුතේ? ඔයාගේ අධ්‍යාපනය. ඔයාගේ ජීවිතය එතනින් එහාට ඔයා තීරණය කරගන්න එපා. ඒ නිසා ඔයාට පැහැදිලි හොඳට තේරෙන ක්ලාස් එක ඔයා නතර වෙන්න. right. එතකොට මතක තියාගන්න ඔයා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දි පුතේ අද මතක තියාගන්න මම මේ කියන හැම දෙයක්ම ඔළුවේ දාගන්න. උතන නෝට් එකක් හරි දාගන්න. ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී හොඳට ප්‍රශ්නේ කියව ගන්න මුලින්ම වැදගත් වෙන්නේ මොකක්ද? හරියට ප්‍රශ්නේ කියව ගන්න පුතේ. හරියට ප්‍රශ්නේ දන්නේ නැත්නම් දැන් මේ සාමාන්‍ය පෙළ නෙවෙයි ඈ. මේ මොකක්ද පුතේ? මේ උසස් පෙළ. උසස් පෙළට මේ අර නිකන් අපේ ආතල් ගන්න බෑ. පේපරේ ළඟට ගිහලා ආතල් ගන්න බෑ. නිදි කරා වැටෙන්න බෑ. පේපරේ ගත්තාම කලින් දවසේ පාඩම් කරලා ලියන්න බෑ. උසස් පෙළ නෙමෙයි. නැත්නම් සාමාන්‍ය පෙළ ලියපු කට්ටියකින් තෝරගෙන පුතේ යුනිවර්සිටි එකට යවන්න එපා. දැන් උඹලා සෙට් එක කොහොමත් මේ යන්න ඉන්නේ. උඹලා සෙට් එක කොහොමත් යන්න ඉන්නේ යුනිවර්සිටි එකකට පුතේ. එතකොට සමහරක් වෙලාවට දැන් ඔය අපේ පන්තියේදී කියන සමහර වචනක් තියෙනවා. ඒ කියන්නේ උඹලා කියලා කියන්නේ තරහකට නෙවෙයි ඈ. හරිද? දැන් අපේ ඔය අත්තම නැත්නම් ආච්චි අම්මා. ඒතර ආච්චි යා නිකන් ඔයාලට කතා කරන්නේ සමහරක් වෙලාවට උඹලා කියලා කතා කරනවා. ඒ තරහටද ළමයි? නෑ. ඒ කියන්නේ අපි ඒකමට වගේ නිකන්. ඒ නිසා අපිමුත් ওই වචනයක් පිට වෙන්න පුළුවන් ඈ. right. එතකොට අහගන්නකෝ. එතකොට මුලින්ම මොකද කරන්න ඕන පුතේ? මුලින්ම අපි කරන්න ඕන ප්‍රශ්නේ තේරුම් ගන්න එක. ලියන්න යන්න එපා පුතේ බොරුවට ප්‍රශ්නේ තේරුම් නැත්තම් ඈ. ප්‍රශ්නේ තේරුම් ගන්න නම් ඔයා පාඩම් කරලා තියෙන්න ඕන. එතකොට වැඩ කරලා තියෙන්න ඕන ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් අරගෙන තමයි ඔයා පේපරේට ලියන්න යන්නේ. 3-4 පාරක් නැවත ප්‍රශ්නේ කියන්න කාලයක් ඉතිරි වෙන්නේ නැහැ අපි. නම් අද සිට මතක තියාගන්න ඔයා පේපර්ස් ලියන්න කොහොමද පුතේ පටන් ගන්නෙ? ප්‍රශ්නය හොඳට කියව ගන්නවා. ප්‍රශ්නය ඔළුවේ දා ගන්නවා. ඊට පස්සේ තමයි පුතේ ඊට පස්සේ තමයි අපි උත්තර ලියන්න පටන් ගන්න. right. අහගන්නකෝ. දැන් මෙතන විනාඩි කීයක් තියනවද? 8ක් තියෙනවා. විනාඩි 8ක් තියෙනවා. 1 සිට 1 3 5 7 9. ප්‍රශ්න වලට ඉක්මනින් පුතේ උත්තර ලියන්න. ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර ලියන්න. හොඳට කියව ගන්න. හොඳට කියවගෙන හොඳට අපි වැඩ කරමු. හොඳට කියවගෙන හොඳට අපි වැඩ කරගමු. හොඳට කියවගෙන හොඳට වැඩ කරගන්න ඕන පුතේ. නැත්තම් අපරාධයක්. හොඳට කියවගෙන හොඳට වැඩ කරගමු. හොඳට කියවගෙන හොඳට වැඩ කරගමු. හොඳට කියවලා හොඳට වැඩ කරමු. හොඳට කියවලා හොඳට වැඩ කරමු. හොඳට කියවලා හොඳට වැඩ කරමු. හොඳට කියවලා හොඳට වැඩ ටික කරගමු අපි. right. කරන්න බලන්න. එක 3 5 7 9. හොඳට කියවන්න. හොඳට පැහැදිලි කරගන්න.
හොඳට කියවලා හොඳට පැහැදිලි කරගන්න. ප්‍රශ්න ටික හොඳට කියවලා උත්තර ටිකත් හොඳටම කියවන්න පුතේ. ප්‍රශ්න ටිකත් හොඳටම කියවලා උත්තර ටික හොඳට පැහැදිලි කරගන්න. ඊට පස්සේ බලමු අපි මේ ප්‍රශ්න පහෙන් ඔයාගේ කීයක් හරිද කියලා. දැන් ගිණුම් කරන යන කුමක්ද කියලා ඔළුවේ දාගන්න. ගිණුම් කරන යන කුමක්ද? මේ උසස් පෙළ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. තේරුම් ගත්තොත් ලියන්න පුළුවන්. උසස් පෙළ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ මේ. තේරුම් ගත්තොත් හරියට ලියන්න පුළුවන්. තේරුම් ගත්තොත් හරියට ලියන්න පුළුවන්. හරියට ලියන්න පුළුවන් තේරුම් ගත්තොත් මතක තියාගන්න. ඉක්මනින් කරන්න පුතේ. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් අරගෙන ඉක්මනින් කරන්න. හොඳට තේරුම් අරගෙන ඉක්මනින් කරන්න. හොඳට තේරුම් අරගෙන ඉක්මනින් කරන්න. ආරම්භක දවස ප්‍රශ්නයක් නැහැ. වැරදුනට කිසි ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ accounting ඉගෙන ගන්න මේ පළවෙනි දවසනේ පුතේ. වැරදුනට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වැරදි තමයි පුතේ හදා ගන්න ඕන. වැරදි තමයි අපි හදා ගන්න ඕන. අපි ලොකු ගේමක් ගහන්න ඕන නේ. වැරදි අපි හදා ගමු. වැරදි අපි හදා ගන්න ඕන. වැරදි තමයි අපි හදා ගන්න ඕනේ. right. වැරදි අපි මේවා හදා ගන්න ඕනේ. හරිද පුතේ? අපි සාකච්ඡා කරමු. තව විනාඩි දෙකක් දෙන්න. 8 3 5 7 9. sorry 1 3 5 7 9 නේ. මේ ඔත්තේ සංඛ්‍යා ටික තමයි සෙට් වෙලා තියෙන්නේ. 1 3 5 7 9. 1 3 5 7 9. එක 3 5 7 9. එක 3 5 7 9. right. මේ විදි කරපු කට්ටියත් ඇති අන්තිම විනාඩිය දෙන්න. ඉක්මනින් කරන්න බලන්න. අන්තිම විනාඩිය දෙන්න ඉක්මනින් කරන්න පුතේ. right. බලන්න. හරි නේ. මම දන්නවා දැන් ඔයාලා මේ විදි 1 3 5 7 9 ප්‍රශ්න ටික කරලා ඉවරයි. දැන් අහන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ. දැන් අපි ගිණුම්කරණය කියේ මොකද්ද පුතේ? ඇල්මත්ක් ව්‍යාපාරය පිළිබඳ ඇල්මත් දක්වන පාර්ශවයන්ට
ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා මොනවද සපයන්නේ? තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඔකනේ පුතේ ගිණුම්කරණය කියලා කියන්නේ. රයිට්. බලමු. ගිණුම්කරණයේ අරමුණ වන්නේ ආයතනයක සියලුම ගිණුම් පොත්වල වාර්තා කිරීම. පුතේ අපි එහෙම එකක් කතා කරාද? නැහැ. ආයතනයක ගණන්දෙනු සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම. එහෙම මගුලක් කතා කරාද? ඔයා දන්නේ නැති වචන ටිකක්නේ. නැහැ. ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමයි. මූල්‍ය ප්‍රකාශන ගැන කතා කරෙත් නැහැ. තොරතුරු විශ්ලේෂණයක් ගැන කතා කරෙත් නැහැ. එහෙනම් ඒක වෙන්නේත් නැහැ. ආයතනයක ගණන්දෙනු විස්තරාත්මක විශ්ලේෂණය එහි කළමනාකරුවන්ට සැපීමයි. ළමයි අපි ඔය එක වචනයක්වත් කියවුවද? නැහැ. 5. ආයතනය පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිතා කරන පාර්ශවයන් තීරණ ගැනීම සඳහා සැපීම. ඔන්න ඕන් ඇල්මක් දක්වන පාර්ශවයෙන් පුතේ තීරණ ගන්නේ. ඒකට සැපීම. එහෙනම් උත්තරේ වෙන්න ඕන කීයද? 5. 1ට 5. ඔන්න 2023 ඔයාලා වෙනුවෙන් දුන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාලා හරි. නේ? right. වැරදි අය ඉන්නවා නම් හදාගමු අපි. හරිද? right. ඊට පස්සේ තුන්වෙනි එක. පහත දැක්කන කුමන ප්‍රකාශනයක් ආයතනික මූල්‍ය ගණකාධිකරණයේ කාර්යභාරය වඩාත් විස්තර කරනු ලබයිද? right. ඒ ආයතනයක ගණන්දෙනු ගිණුම් පොත්වල වාර්තා කිරීමයි. එහෙම මොකක්වත් කිව්වද පුතේ? නැහැ. ඒ ආයතනයක ගණන්දෙනු මූල්‍ය තොරතුරු පරිවර්තනය කිරීමයි. එහෙම මගුලක් කිව්වෙත් නැහැ. ඒ ආර්ථික වාර්ෂික අනේ ළමයි මේ වචන අපි විගණනයක් ගැන ඔඩිට් එකක් ගැන කතා කරාද අපි දැන් මෙතෙන්දී? නැහැ. ආයතනයේ සැලසුම් කිරීම, පාලනය කිරීම සහ කළමනාකරුවන්ට තොරතුරු සපයයි. පුතේ අපි සැලසුම් කිරීමයි පාලනය සම්බන්ධව කතා කරාද? නැහැ. ඒ ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර හා කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. දැන් ඇල්මැති පාර්ශවයන් තීරණ ගැනීමට තොරතුරු සපයනවා. දැන් අපි හැම වෙලේම මොකද්ද? ඇල්මක් දක් හොඳම එක තෝරගන්න බෑ පුතේ. සමහරක් වෙලාවට අපි කියන වචන, ඒ කියන්නේ ඇල්මැති පාර්ශව කියලා තියෙන්න පුළුවන්. තීරණ ගැනීමට තොරතුරු සපයනවා කියන ඒ කොටස තියෙනවා. හැබැයි අපි කියන වචන ඔක්කොම එකින් එකට නැති වෙන්න පුළුවන්. හැබැයි අදහස ඔළුවේ තියෙන්න පුතේ. ගිණුම්කරණයක් කියන්නේ මොකක්ද කියනවා. දැන් මෙතෙන්දී අපි දන්නේම නැති දේවල් ටිකක් තියෙනවනේ. එතකොට අපි උත්තරයක් හොයද්දී හරිම උත්තරේ තේරෙන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕනේ පුතේ? වැරදි උත්තර ටික අයින් කරන්න ඕනේ. වැරදි ටික අයින් කරන් පස්සේ හරි මොකක්ද කියලා අන්තිමේට ඉතිරි වෙයි. ජීවිතේටත් එහෙමයි, පාඩමටත් එහෙමයි. ඊට පස්වෙනි එක ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර හා කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. එහෙනම් උත්තරය අංක 5. right. 1ටත් 5, 3ටත් 5. 5ට බලමු. 5ටත් 5ද දන්නේ නැහැ නේ ළමයි. බලමු මේ. දන්නේ නැහැ තාම. 5ද 6ද කියලා අපි දන්නේ නැහැ. බලමු. right. පහත දැක්වෙන කුමන ප්‍රකාශනයෙන් ආයතනයක ගිණුම් කරන කාර්යභාරය වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? බලමු එහෙනම්. ඒ ආයතනයේ ගනුදෙනු හා සිද්ධීන් මූල්‍ය පදනම් මත මනිනු ලබයි. එහෙම මගුලක් ඔයාලා මං කිව්වද? ගනුදෙනුවක් සිද්ධියක් කියන්නේ මොකක්ද කියලාත් මං කිව්වද පුතේ? නෑ. එහෙම කියලා නෑ. එහෙනම් කියලා නැත්තම් මම මේ වෙද්දී වල ගණන් හදන්න දෙන්නේ නෑනේ. කියලා නැති දේවල් අපි අදාළ කරගන්න යන්නේ නෑ. ඒ ආයතනයේ මූල්‍ය තොරතුරු සිද්ධි ගිණුම් පොත්වල වාර්තා කරනු ලබයි. එහෙම මගුලක් හරි මොකක් හරි කිව්වද? නෑ. ඒ ආයතනයේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් පොත්වල වාර්තා කරනු ලබයි. ගිණුම් පොත්වල වාර්තාවක් සම්බන්ධයෙන් මම කිව්වද පුතේ? ඒ කිව්වෙත් නෑ. ඒ කිව්වෙත් නෑ. ඒ ආයතනයක තොරතුරු ඔය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට සපයයි. අන්න බලමු ඊළඟට කියමු. ඒ ආයතනයේ සම්පත් භාවිතා කිරි නෑ. සම්පත් භාවිතා කිරීමක් සම්බන්ධයෙන් මගුලක් අපි කතා කරේ නෑනේ පුතේ. ගිණුම්කරණය කියේ මොකක්ද? ඇල්මක් දක්වන පාර්ශවයන් නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයනවා. ඔය මගුලනේ අපි කිව්වේ. ඒක හතරවෙනි එක මොකක්ද? ඒ ආයතනයේ තොරතුරු ඒ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට, ඇල්මැති පාර්ශවයන් කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට සපයයි. ඔව්ද නැද්ද පුතේ? අපි ඔය මගුල නේද ඔච්චර කතා කරේ? ඔය මගුල තමයි නේ. එහෙනම් උත්තරය අංක 4. උත්තරය අංක 4. right. 7 වෙනි එක. පහත දැක්වෙන කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් විස්තර කරනු ලබයිද? දැන් මම මේ ටික මේ ඉක්මනින් කියන්නේ.
මේක පුතේ සාමාන්‍ය දෙයක්. අපි දැන් මේ දැනගෙන තමයි මේ ගාන හදන්න යන්නේ. ඒතර මම ඔයාලට මේකෙන් පැහැදිලි කරන්නේ ඔයා ඇත්තටම උසස් පෙළට බය වෙන්න දෙයක් නෑ පුතේ. හරියට අපි වැඩේ කරනවා නම්. right. 2016 බලමු. පහත් දැක්කන කුමන ප්‍රකාශනයක්, ඒ කියන්නේ 7 වෙනි එක. පහත දැක්කන කුමන ප්‍රකාශනයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? ආයතනයක ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීම. පුතේ ඔයාලට මූලික පොත් සම්බන්ධයෙන් මම මොකක් හරි කියලා දුන්නාද? නැහැ. ආයතනයක ගනුදෙනු මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සඳහා සටහන් කිරීම. ඔය මගුල් එකක්වත් කියලා දුන්නේ නැහැ නේ පුතේ. ආයතනයක මූල්‍ය වාර්තා ගිණුම් කරන ප්‍රමිත පදනම්ව පිළියෙල කිරීම. දැන් ළමයි ඔයා අද තමයි මොකක්ද මේ 2023 accounting පන්තිට ආවේ. මම ඉදාම කියලා දුන්නා ගිණුම් කරන ප්‍රමිතියක් සම්බන්ධයෙන්. ඔයාට අනාගතේ තියෙනවා. අනාගතේ තියෙනවා ගිණුම් කරන ප්‍රමිත. ඒ මත තමයි පුතේ තනිකරම A එකක්ද B එකක්ද C එකක්ද කියන එක තීරණය වෙන්නේ. ගිණුම් කරන ප්‍රමිත ටික හරියටම දන්නවා නම් ඔයාට ඒකක් ගන්න ලේසියි. ගිණුම් කරන ප්‍රමිත දන්නේ නැත්නම් ඔයාට ඒකක් ගන්න බෑ. ඇත්තම කතාව බෑ. අමාරු නෙවෙයි බෑ. හරිද? ඒකට ඒක උගන්වන්නේ 13 වසරේදී වාට. 13 වසරේදී උගන්වන්නේ 12 වසරෙත් නැහැ. කියන්නේ මේ අවුරුද්දක්ම නැහැ ගිණුම් කරන ප්‍රමිත උගන්වන්න ඔයාට. So ඔයා ඒ ගැන හිතන්නත් එපා ඒක සම්බන්ධයෙන්. right. ආයතනය පිළිබඳ තොරතුරු කළමනාකරුවන් සඳහා sannivedanaya කිරීම. තොරතුරු sannivedana ටිකක් හරි වගේ බලමු අනිත් එක. ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන අන්න ඔය තියෙන හොඳ මේක. පුතේ දැන් පිරිවෙල ළමයි තෝරා ගැනීමක් කරද්දී පුතේ දෙන්නෙක් ඉන්න පුළුවන්. පිරිවෙල ළමයි තෝරා ගැනීම කරන්න ඕන. දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉස්සලා හම්බෙච්ච එකන හොඳයි කියලා එහෙම නෑ. දෙන්න බලන්න ඕන හොඳම එක තෝරගෙන අනිත් එක අයින් කරන්න ඕන. යා ළමයිත් එහෙමයි. හොඳම එක තෝරගන්න ඕන. මම මේ මොකක් සම්බන්ධද පුතේ කතා කරන්නේ? ඔයාලගේ පේපරේ ප්‍රශ්නයක් ආවොත් පුතේ දෙකක් තිබ්බොත් තෝරගන්න හොඳම එක තෝරගන්න. තේරෙනවද පිරිවෙල ළමයි? ගෑන් ළමයි අපි මොකද්ද කතා කරේ? පේපරේ ප්‍රශ්නයක් ආවොත් නේ පේපරේ ප්‍රශ්නයක් ආවොත් අපි එහෙම තෝරගන්නේ. හොඳයි. හොඳට තේරිලා නේ? ඔව්. ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කිරීම. ඔව් පුතේ. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම කියනවා කිව්වත් එකයි sannivedanaya කරනවා කියන්නේ මොකක්ද පුතේ? ලබා දෙනවා කියන එකනේ. එහෙනම් ඒත් එකයි. උත්තරය අංක 5. උත්තරය අංක 5. උත්තරය අංක 5. right. 9 වෙනි එක. right. පහත කුමන ප්‍රකාශනයක් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? දැන් මේකෙත් අහන්නේ මොකක්ද? ගිණුම්කරණයේ අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? right. ආයතනයක ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම. ඒ මඟුල් එකක්වත් කිව්වද දරුවෝ අපි අද නැහැ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ආයතනයක මොකක් හරි කියපු නැති දේවල් මේ අහලා තියෙනවා. ගිණුම් කරන ප්‍රමිතවලට අනුකූලව අනේ ළමයි ප්‍රමිත උගන්නේ 13 වෙනි වසරේදී. මම 12 වසරේ accounting වල පළවෙනි දවසේ මේ. අපි මේ ගිණුම් කරන ප්‍රමිත මගුලක් උගන්වනවද? නෑ. එහෙනම් ඒකෙන් නෑ. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා ආයතනයේ මූල්‍ය තොරතුරු sannivedanaya කිරීම. අනිත් එක බලමු. ආයතනයක ඇල්මැති පාර්ශවයන් තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කියලා. ඒ තියෙන්නේ පුතේ. දිලිසි තියෙනවා. උත්තරය අංක 5. උත්තරය අංක 5. උත්තරය අංක 5. දැන් අද ආරම්භක දවසේනේ. ආරම්භක දවසේදී ඔයා A level ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. පුතේ ඔය A level ඈ මම මේ බොරුවට මේ 2017 2018 A level ඒ මගුලක් නෙවෙයි ඈ. ඒ කියන්නේ මම බොරුවට දැම්ම නෙවෙයි ඈ. මේ උසස් පෙළ ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. 2000 අවුරුදු කීපයක ප්‍රශ්න හැම අවුරුද්දෙම අහනවා. 2023 ත් ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන්. 2021 ත් ඔක අහනවා. නියත වශයෙන්ම අහනවා. බාන පේපරේ ආවම පස්සේ. හරිද? 2023 ත් ඔක අහන්න පුළුවන් ඈ. ඒ නිසා මතක තියාගන්න ඕන අපි හරියට වැඩක් කරනවා නම් පුතේ කිසි ප්‍රශ්නයක් හරියට වැඩේ කරන්න ඕනේ. අපි හරියට වැඩක් කරනවා නම් පුතේ අපිට ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලගේ accounting විතරක් නෙවෙයි
ඕනම දෙයක් පුතේ මතක තියාගන්න ඔයා හරියට වැඩේ කරන්න. ඒතර අද මේ පළවෙනි දවසේ මේවා සාකච්ඡා කරන්නේ සමහරක් වෙලාවට අන්තිම කාලෙ වෙද්දි පුතේ මට ඔයාලට මේ දේවල් කියලා දෙන්න බැරි වෙන්න පුළුවන්. හරි පළවෙනි දවසේනේ ලොකුවට අද ප්‍රෙෂර් එකක් දාන්න නැහැ පුතේ accounting සම්බන්ධව. ලොකු ප්‍රෙෂර් එකක් දාන්න නැහැ. කොහොමද දාන්නේ? ලොකු කොටසක් ඉවර කරන්න බැරි වේද? පළවෙනි දවසේ ඔයයි මායි හඳුනා ගැනීමක් තියෙන දවසනේ. ඔයයි මායි මීට කලින් කතා කරලත් නැහනේ පුතේ. එතකොට මතක තියාගන්න ඕන මේ ගමන යද්දී අපි දෙන්න අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් කියන්නේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන්න ඕනේ. පුතේ මගේ පැත්තෙන් යුතුයකම ඉෂ්ට කරද්දී මගේ පැත්තෙන් පුතේ යුතුයකම ඉෂ්ට කරද්දී ඔයාගේ පැත්තෙමුත් යුතුයකමක් තියෙනවා. මම උගන්වනවා ඉගෙන ගන්න ඕනේ. මම උගන්වනවා ඔයා ඉගෙන ගන්න ඕනේ පුතේ. ඒක තමයි අපි දෙන්න අතර තියෙන සම්බන්ධය. තියෙන්න ඕන සම්බන්ධය ඔක විතරයි. ඉතින් යා සම්බන්ධ නැහැනේ අපි අතර. කියන්නේ පාර දැක්කොත් එහෙම කතා කරනවා hina වෙනවා. ඒ හැර වෙන සම්බන්ධකම් නැහැනේ පුතේ. ඔයයි මමයි අතර තියෙන සම්බන්ධකම මොකක්ද? සම්බන්ධකම මොකක්ද? ඔය මං උගන්වනවා ඔයා ඉගෙන ගන්නවා පුතේ. මම උගන්වනවා ඔයා ඉගෙන ගන්නවා. එතකොට දැන් මතක තියාගන්න ඕන. දැන් හොඳට මතක තියාගන්න පුතේ දැන් මේ දවස්වල දැන් ඇත්තටම ලොකු ප්‍රශ්නනේ පුතේ. ළමයිට ලොකු ප්‍රශ්න ඒ නිසා තමයි අපි මේ මාසෙත් ආයතනත් එක්කත් කතා කරලා ඔයාලගේ ගෙදරට මේ මාසේ නොමිල කතා කරලා ෆ්‍රී අපි එව්වා ටියුට් එකක් එව්වා. හරිද? එතකොට කිසිම අය කිරීමක් කරේ නැත්තේ ඔයාලා ඇත්තටම accounting වලට සමහර කට්ටිය බය වෙලා ඉන්න පුළුවන්. සමහර අයට මේ වෙලාවේ මේ මාසේ එකපාරටම දැන් හිතන්න නැති වෙලාවකනේ පුතේ රිසල්ට් ආවේ. හිතන්න නැති වෙලාවක ඔයාලට රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ. එතකොට එකපාරටම සල්ලි නැති වෙන්නත් පුළුවන්. මං කියන්නේ හැමෝටම නෙවෙයි. ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට පුතේ කොහොමත් දැන් මෙතනින් එහාට ගියත් ඒ 9ක් ගත්ත කට්ටියට සම්පූර්ණයෙන්ම 2023 වෙනකන් ෆ්‍රී. එතකොට පුතේ ඒ 8ක් ගත්ත අයට ඔයාලට මම ඒ සම්බන්ධයෙන් ආයතනයේ කතා කරලා අපි දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගත්ත අයට සහනය ඒ කියන්නේ පොඩ්ඩක් එයාව එයාට දෙයක් තියෙන්න එපා. ඒ 9ක් ගත්තේ 8ක් ගත්ත නිසා. එයා ආයතනත් එක්ක කතා කරලා අපේ ඩීටේල්ස් ටික දාන්න. මේ මාස සම්පූර්ණයෙන් නොමිල යන්නේ. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා මේ මාස සම්බන්ධ වෙන්න දිගටම ඔයාට මේ පන්තිය හොඳයි නම් සම්බන්ධ වෙන්න. එතකොට මේ පන්තිය හොඳයි නම් ඔයාගේ යාළුවෝ ඉන්නවනම් ඒ අයත් සම්බන්ධ කරන්න. මොකද මුලින් ඉඳන්ම පුතේ අනේක. ඒ නිසා අපි ලොකු ගමනක් යන්න ඕන. මැදදී ආවොත් අමාරු වෙනවා. හරිද? ඒකත් ඔළුවේ තියාගන්න ඕන. රයිට්. එතකොට දැන් අපි කතා කරේ ගිණුම්කරණයේ අණු. දැන් බලන්න පුතේ ගිණුම්කරණයේ අණු කියන එක අවුරුදු ගානක ආරම්භක නැත්නම් පළවෙනි ප්‍රශ්නයට හැටියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් ඔයා මතක තියාගන්න. දැන් අද මතක තියාගන්න දැන් පළවෙනි දවසේ ඉඳන් අයියෝ මේ ටියුට් එකනේ ලස්සනයි. ෂෝක්. පුතේ මේ වගේ පිටිපස්සෙන් තියෙන්නේ දැන් ඔය ටියුට් එකේ පිටිපස්සෙන් තියෙන්නේ කොලම්බියා යුනිවර්සිටි එකේ දැන් මම කොහොමත් හැම ටියුට් එකක් පිටිපස්සෙම යුනිවර්සිටිස් ටික දානවා. මේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ කොටසක්. අපි මේකට කියනවා විද්‍යාල මන්දිරය කියලා. කොලෙජ් හවුස් එක කියන්නේ මේකට. හරිද? එතකොට මතක තියාගන්න ඕන මේක කොළඹ විශ්වවිද්‍යාලේ කොටසක්. හරිද? එතකොට දැන් ඔයාලා යද්දි ඔයාලට ආසාවක් එහෙම ඇති වෙන්න පුළුවන් නේ. ඔයාලා මේ පාර්ට් ටියුට් එක ඉවර වෙච්ච ගමන් ඔයා මොකද කරන්න ඕන? මෙන්න මේ හරියෙන් ටියුට් එක කපලා ඔයාගේ ටියුට් එකනේ පුතේ මගේ ටියුට් එක නෙවෙයිනේ. එතකොට ඔයා මේක මෙහෙම කැපුවා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තට මෙහෙම ටියුට් එක ඔයත් එක තරහ වෙන්නේ නැහැ. ඔයා මෙතන කැපලා පුතේ මේක ගහගන්න ඔයා පාඩම් කරන තැන. එතකොට ඔයාට පේනවා මොකක්ද? කොළඹ යුනිවර්සිටි එක. ඊළඟ එක ශ්‍රී ජයවර්ධනපුර ඊට පස්සේ කැලණි පේරාදෙණිය මේ හැම එකම ඔයාලගේ ටියුට් වල අන්තර්ගත වෙනවා. ඒ නිසා මතක තියාගන්න හැම ටියුට් එකකම පිටිපස්සේ ඔයාලා කැමති විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒක හේතුව තමයි ඒක දැක්කහම ඔයාට යන්නත් හිතෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ අරමුණක් තියෙන්න ඕනේ. අරමුණ තියෙන එක පුතේ දැන් උසස් පෙළ පාස් වෙන එක නෙමෙයි අරමුණ වෙන්න ඕන. ඔයාට යුනිවර්සිටි යන්න කැමැත්තක් තියෙන්න ඕන. අනික පුතේ මතක තියාගන්න ඕන මම මේ විශේෂම කාරණේ තමයි මේ පළවෙනි දවසේ අද කියන්නේ. දැන් ඕල් අපි මුලින්ම ශිෂ්‍යත්ව ලියනනේ පහ වසරේදී. පහ වසරේදී ශිෂ්‍යත්ව ලියන්නේ වැඩිම මහන්සි වෙන්නේ කවුද? දෙමව්පියෝනේ පුතේ. දෙමව්පියෝ. 11 වසරේ සාමාන්‍ය පෙළ සාපේ
වලට වැඩියෙන් මහන්සි වෙන ගුරුවරු. ගුරුවරුනේ කියන්නේ. ගුරුවරු කියනවා ළමයි අද හවස ක්ලාස් එකක් තියෙනවා. ඉන්න. ඉස්කෝලේ ගුරුවරුත් මාර කැපකිරීමක් කරන මේ දවස්වල උද්ඝෝෂණයක් තියෙනවා. හැබැයි ඒ කට්ටිය පැත්තෙන් පුතේ මම ඉස්කෝලේ ගුරුවරයෙක් නෙවෙයි. කියන්න එපයි. මම මහනුවර කුරුණෑගල කොළඹ. කොළඹ එකේ යන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් විතරයි. ඉස්සර ඉඳන් ඒ කියන්නේ යුනිවර්සිටි එක අවුට් වෙච්ච දවසේ ඉඳන්. ඒතර මහනුවර සහ කුරුණෑගල කියන දිස්ත්‍රික්ක දෙකේනේ කරන්නේ විශේෂයෙන්ම. ඒතර මට ඇත්තටම රජයේ ඉස්කෝලේ උගන්වන්න ටයිම් එකක් නෑ පුතේ. හරිද? එතකොට දැන් ගුරුවරු මේ දවස්වල උද්ඝෝෂණයක් තියෙනවා. ඒ කට්ටියගේ පැත්තෙන් ඇත්තටම සාධාරණයකුත් තියෙනවා. සාධාරණයක් තියෙන හේතුව තමයි එයාලගේ තියෙන වැටුප. දැන් සමහරක් වෙලාවට මගෙත් එක්ක ඔයාලා අපමණාප වෙන්න පුළුවන් මම මේ කියන කාරණෙත් එක්ක. හැබැයි මට හම්බෙන මගුලකුත් නෑ. මම මේ දේ කිව්වා කියලා මට හම්බෙන මගුලකුත් නෑ. ඒතර පුතේ දැන් එයාලට හම්බෙන වැටුප හම්බ වෙන්නේ නෑ. ඒතර අනිත් කාරණේ තමයි දැන් හොඳට උගන්නන්න දැන් ඉගෙන ගැනීම සහ උගන්වනවා කියන්නේ දෙකක් නේ. ඉගෙන ගැනීම සහ උගන්වනවා කියන්නේ දෙකක්. ඒ කියන්නේ පුතේ උගන්නද්දී හරියට ඒ වචන ටික ළමයාට දැනෙන්න කතා කරන්න එපා. කොනේ කතාව ඇත්තටම ඉගෙන ගන්න හැමෝටම උගන්වන්න බෑනේ. ඒතර පුතේ ඉගෙන ගත්ත කට්ටිය ගුරුවරු ගොඩක් ඉස්කෝලවල ඉන්න හොඳට උගන්වන්න පුළුවන් ගුරුවරුත්. දැන් මෑත කාලයේදී ගුරුවරුන්ගේ වැටුප් අඩු නිසා ගොඩක් හොඳට උගන්වන්න පුළුවන් අය පුතේ මේ ඉස්කෝලේ ටීචින් දාන්නේ නැහැ. ඒක පඩි අඩු නිසා. ඒක එක පැත්තකින් දැන් ඔයාලට ඔක තේරෙන්නේ නැති වුණාට දැන් අපිට ඔක තේරලා තියෙන්නේ. ඒ කියන්නේ ගුරුවරුන්ගේ පඩි අඩුයි. හරිද? ගුරුවරුන්ගේ පඩි අඩුයි. දැන් එක තර්ක ඉදිරිපත් කරනවා දෙකට ඉස්කෝලේ ඉවරයි නේ අනම්මනම් ඔය මගුල් කරනවා කියනවා. එක එක්කෙනාගේ තර්කනේ පුතේ. හැබැයි ගුරුවරුන්ගේ පඩි අඩුයිනේ. ඒ නිසා හොඳට උගන්වන්න පුළුවන් යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා හොඳට උගන්වන්න පුළුවන් සෙට් එක. ගොඩක් ඒ කියන්නේ 90ක් විතර දැන් රජයේ ගුරුවරු ඉල්ලන්නේ ඒ කියන්නේ රජයේ ටීචින් ගවර්න්මන්ට් ටීචින් ඉල්ලන්නේ නැහැ. හේතුව තමයි මේ පඩි අඩුයි. ඒකට වෙන ජොබ් වලට යනවා. ඊට පස්සේ ඉස්කෝලේදී ගුරුවරු පහත් කරනව නෙවෙයි. ගුරුවරුන්ගේ එයාට පුතේ වෙන වැඩක් තියෙනවා. ඒ කියන්නේ වෙන වැඩ කියන්නේ ඉස්කෝලේ බලන්නකෝ ලිය කියවිලි එහෙම සම්පූර්ණ එකට ලියලි ඉන්න සමහර ගුරුවරු ඉන්නවා. ඒත් ඒ වගේ වැඩත් එක්ක සමහරකට උසස් පෙළ එයාලට හරියට කරන්න වෙලාවකුත් නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ දෙමව්පියන්ගේ උවමනාවට කරන්න එක 11 වසරේ එක කරන්නේ ගුරුවරුන්ගේ උවමනාවට. දැන් උසස් පෙළ කරන්න ඕනේ මගේ උවමනාවට නෙවෙයි. උසස් පෙළ කරන්න ඕන ඔයාගේ දරුවාගේ උවමනාවට. ඔයාට හිතුනොත් ඔයා වැඩ කරන්න ඕන කියලා අනිවාර්යෙන්ම වැඩ කරයි. ඔයාට හිතුනේ නැත්තම් පුතේ වැඩ කරන්න ඕන කියලා ඔයා අනිවාර්යෙන් වැඩ කරන්නේ නැහැ. වගකීමෙන් කියනවා මම ඒක. මොකක්ද? ඔයාට හිතුනොත් ඔයාට වැඩ කරන්න ඕන කියලා අනිවාර්යෙන්ම වැඩ කරයි. නැත්තම් පුතේ කොච්චර මම කිව්වත් ඔයාට ඒක තේරෙන්නේ නැත්තම් කියන්නේ ඔයාට ජීවිතේ ගොඩ යන්න ඕන නැත්තම් එක එක්කෙනා කියන බයිලා කතා නෙවෙයි ඈ. එක එක්කෙනා කියන බයිලා කතා නෙවෙයි. බයිලා කියන කවුරුත් පුතේ ඔයාලට ජොබ් එකක් දෙන්නෙත් නැහැ. ඒ මනුස්සයාට ජොබ් එකක් නැහැ. ඔය බයිලා කියන ඔක්කොම බලන්නකෝ. බයිලා කියන මෙහෙම සම්පූර්ණයෙන්ම බොරු බයිලාවක් ගහයි. අපි යුනිවර්සිටි එකේ ආතල් එකනේ. අපේ වචනෙන් කියනවනම් ආතල් එක පස්සේ කතා කරමු. ගොඩක් කතා කරන්න පුතේ අවුරුදු දෙකම කතා කරන දේවල් තියෙනවා යුනිවර්සිටි එකේ ආතල් එක ගැන. හරිද? එතකොට මේක දරුවාගේ විභාගය. කියන්නේ ඔයාට තමයි උවමනාව තියෙන්න ඕනේ. ඔයාට උවමනාවක් නැත්තම් මේ විභාගය හරියට කරන්න බෑ. හරිද? එතකොට දැන් අද මම මේ විශේෂයෙන් මේ දේවල් කියන්න හේතුව තමයි ගොඩක් කියන්නේ දෙමව්පියන්ගේ ඉල්ලීම් තිබ්බා ළමයි කොමර්ස් වලට accounts වලට බයයි. සාස පොඩ්ඩක් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ කියනවා. ඒකයි පුතේ මම මේ දේවල් කියන්නේ. ඒ නිසා ඔයාගේ උවමනාව තියෙන්න ඕන. ඔයාලා තමයි මේ කැපවීම ටික කරන්න තියෙන්නේ. හරිද? ඔයා කැපවීම ටික කරනවා නම් ඔයාට ජීවිතේ ගොඩ යන්න ඕන නම් ඔයාට මේ වැඩ ටික කරන්න වෙනවා. right. ඊට පස්සේ අපි යමු දැන් අපි ගිණුම් කරන යනු කියලා ඉගෙන ගත්තනේ පුතේ. ඊළඟ කොටසට යනවා ගිණුම් කරන ඒකක. මේ මොකද්ද මේ ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ? බලන්න පුතේ වාගේ පොඩි ඡේදයක් දීලා තියෙනවා. ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු වන්නේ කිසියම් නිශ්චිත ඒකකයක් වෙනුවෙන් වන අතර ගිණුම් කරන කටයුතු සිදු කිරීම සඳහා පදනම් කරගනු ලබන ඒකකය ගිණුම් කරන ඒකකයක් නම් වේ. එහෙනම් අපි ගිණුම්කරණය හදන්න ඕන
නිශ්චිත ඒකකයක් වෙන්නේ. ඒ අපි නිශ්චිත යොදා ගන්නා ඒකකය අපි කියන ගිණුම් කරන ඒකකයක් කියලා. ඒ අනුව ගිණුම් කරන කටයුතු සිදු කිරීම සඳහා පදනම් කරගන්න ලබන නිශ්චිත පුද්ගලයෙක්, ව්‍යාපාර ආයතනයක්, ව්‍යාපාරම නොවන සමාජ සංවිධානයක්, රජයක්, රටක් ගිණුම් කරන ඒකකයක් ලෙස සැලකිය හැක. ගිණුම් කරන කටයුතු සිදු කිරීම සඳහා තෝරා ගන්න ලබන ගිණුම් කරන ඒකකයේ ස්වභාවය අනුව ගිණුම් කරන ඒකකයන් පහත පරිදි වර්ග කළ හැකියි. ඒත් පුතේ දැන් ඕක පාඩම් කරන්න එපා. ඕක පාඩම් කරන්න එපා. මම පාඩම් කරන්න ඕන ටික කියන්නම්. හරිද? පාඩම් කරන්න ඕන ටික මම කියන්නම්. පුතේ ගිණුම් කරන ඒකකයක් කියන්නේ දැන් අපි කවුරු හරි මොකක් හරි දෙයක් වෙනුවෙන්නේ පුතේ. මොකක් හරි දෙයක් වෙනුවෙන්නේ අපි ගිණුම් හදන්න ඕන. දැන් ගිණුම් කරන්නේදී ගන්න ගිණුම් කටයුතු එතන accounting හදන එක accounts හදන එකනේ පුතේ කරන්නේ. right. හිතන්නකෝ දැන් මම පස්සේ කියන්නම් මෙතෙදි තියෙන පහ මොකක්ද කියලා. මම ගිණුම් කරන ඒකකයක් කියන්නේ කොහොමද සරලව පැහැදිලි කරන්නම්කෝ. right. අපි කමල් කියලා කෙනෙක් වෙනුවෙන් නැත්නම් මෙයා වෙනුවෙන් ගිණුම් හදනවා නම් ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද පුතේ? ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකක්ද? කමල්. ගිණුම් කරන ඒකකය වෙන්නේ කමල්. අපි ගිණුම් හදන්නේ පාසලක් වෙනුවෙන් නම් ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද පුතේ? පාසල. දැන් මේ දවස්වල පුතේ දැන් අර මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි දැන් කොරෝනා තත්ත්වය නිසා ඔය ගෙවල් වලට එනවා ඔය වෙලෙන්ද සමහරකට මාළු කියනවා. සමහරකට බිත්තර කියනවා. සමහරක් වෙලාවට එනවා ඔය ගෘහ භාණ්ඩ. ඒක සමහර ක්ලාස් කරද්දී දැන් ඔයාලට ඇහෙන ඇති පොඩි සද්දයක් එහෙමනේ. රයිට්. එතකොට දැන් පොඩ සද්ද ඇහෙනවත් ඇති. එතන පුතේ සමහරක් වෙලාවට දැන් ක්ලාස් එකක් මැද මෙහෙම වගේ අවස්ථාවක් එනවා ළමයි. හරිද? දැන් ඔය බේසන් ඇවිල්ලා. හරිද? අලුත් බේසන් කී දැන් මේ දවස්වල එනවනේ. සමහරක් වෙලාවට දැන් 2021 මෙතන වීඩියෝ සීරීස් එකක් යන්නේ. වීඩියෝ සීරීස් එකක් යද්දී සමහරක් වෙලාවට මම කියනවා දැන් ගිණුම් කරන ප්‍රමිතනේ අපිට ප්‍රමිතියක් තියෙනවා. ළමයි අද ඉගෙන ගන්නේ LKS 16 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16. එහෙම කියලා මම මේ පැත්ත හැද්දීම මාළු කියලා කෑ ගන්නවා. يعني මේ වගේ දේවල් තියෙන අපිට මේ දවස්වල. ආ එතන වැඩිය හිතන්න එපා. يعني මම නෙවෙයි කෑ ගහන්නේ කවුරු හරි මාළු වෙලෙන් දෙක් ඇවිල්ලා. මම කෑ ගහන්නේ නැහැ මාළු කියලා. හරිද? يعني මේ වගේ නැත්තම් බිත්තර ගන්න. හරිද? ඒ වගේ දේවල් අපිට වෙනවා ළමයි. දැන් මේ කාලේ හැටියට ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසා කියන්නේ වටපිටාවේ තියෙන ප්‍රශ්නත් එනවා. ඒ කියන්නේ ප්‍රශ්න කියන්නේ සද්දත් එනවා. ඒ නිසා අපි අපේ වැඩේ කරගමුකෝ. රයිට්. දැන් අපි ගිණුම් කරන ඒකකයක් සම්බන්ධයෙන් පොතේ කතා කරන්නේ. අපි කවුරු හරි වෙනුවෙන් නැත්නම් මොකක් හරි දෙයක් වෙනුවෙන් accounts හදනවා නම් අන්න ඒ දේ තමයි පුතේ මොකක්ද? ගිණුම් කරන ඒකකයක් වෙන්නේ. අපි නිකන් හිතන්නකෝ අපි ගහක් වෙනුවෙන් එහෙම හදන්නේ නැහැ. මම නිකන් උදාහරණයක් කියනකොට පැහැදිලි වෙන්න ඕන නිසා ගහක් වෙනුවෙන් accounts හදනවා කියලා. එහෙනම් මේ වෙලාවේ ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද පුතේ? ගහ. අපි අපේ කඩේ වෙනුවෙන් අපේ කඩයක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් මේ වෙලාවේ ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකක්ද? කඩේ. අපි අපේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් අපේ ක්‍රීඩා සමාජයක් තියෙන ගමේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගිණුම් හදනවා නම් මේ වෙලාවේ ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකක්ද? ක්‍රීඩා සමාජය. අපි හිතන්නකො පුතේ ඔයාලගේ යාළුවෙක්ගේ වෙඩින් එකක් තව අවුරුදු 10කින් දැන් එහෙම ගෑන ළමයි හදිස්සි වෙන්න එපා. එහෙනම් වෙඩින් එක වෙනුවෙන් ගිණුම් හදනවා නම් මේ වෙලාවේ ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකක්ද? වෙඩින් එක. හිතන්නකෝ යාළුවෙක්ගේ බර්ත්ඩේ එක පාටියක් තියෙනවා. ඒකේ අපි accounts හදනවා කියලා. බර්ත්ඩේ එකට accounts හදනවා. එහෙනම් මේ වෙලාවේ ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකටද පුතේ? බර්ත්ඩේ පාටියට. එතන මතක තියාගන්න ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද? අපි මොකක් හරි දෙයක් වෙනුවෙන් accounting හදනවා නම් අපි මොකක් හරි දෙයක් වෙනුවෙන් accounts හදනවා නම් අන්න ඒ දෙයට කියන පුතේ මොකක්ද? ගිණුම් කරන ඒකකයක් කියනවා. එහෙනම් අපි මතක තියාගන්නේ කොහොමද? මොකක් හරි දෙයක් වෙනුවෙන් අපි accounting හදනවා නම් නැත්නම් ගිණුම් කටයුතු කරනවා නම් අන්න ඒ දෙයට අපි කියනවා ගිණුම් කරන ඒකකයක් කියලා. අර පැහැදිලි වෙන්නේ නැති. පාසලක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් ගිණුම් කරන ඒකකය මොකද්ද? පාසල. අපි කමල් වෙනුවෙන් ගිණුම් හදනවා නම් ගිණුම් කරන ඒකකය වෙන්නේ
කමල්. අපි කඩයක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් ගිණුම් කරන ඒකකය වෙන්නේ කඩේ. අපි නිකන් ගහක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් ගිණුම් කරන ඒකකය වෙන්නේ ගහ. අපි මේ ඔය අපේ සමිතිය නැත්තම් ඔය ගමේ තියෙන සමිතියක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපේ ගමේ සමිතියක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපේ ගමේ සමිතියක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් මේ වෙලාවේ ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද පුතේ? ඒ ගමේ සමිතිය. right. එතන මතක තියාගන්න ඕන අපි මොකක් හෝ දෙයක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් අන්න ඒ දේ තමයි පුතේ ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ. මොකක්ද? අපි මොකක් හරි දෙයක් සම්බන්ධව ගිණුම් හදනවා නම් තාම ගිණුම් හදන්න ඉගෙනගෙන නැහැ. එතකොට ගිණුම් හදනවා නම් අන්න ඒ දෙයට අපි කියනවා ගිණුම් කරන ඒකකයක් කියලා. අන්න ඒ දෙයට කියනවා මොකක් කියලාද පුතේ? ගිණුම් කරන ඒකකයක් කියලා. right. එතකොට හැබැයි ඔය ගල් වලට නේ වැලි වලට ළමයි අපි accounting හදන්නේ නැත. ඒතර අපිට ඉගෙන ගන්න තියෙනවා මෙතෙන්දි ගිණුම් කරන ඒකක ප්‍රධාන වශයෙන් කොටස් 5කට වෙන් කරනවා. පළවෙනි එක තමයි පුතේ ගිණුම් කරන ඒකක. ගිණුම් කරන ඒකක කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ගිණුම් කරන ඒකක කීයක් තියෙනවද පුතේ? 5ක් තියෙනවා. බලන්න පළවෙනි එක පුද්ගල ගිණුම්කරණය. පුද්ගල ගිණුම්කරණය. ඊළඟට ව්‍යාපාර ගිණුම්කරණය. ඊට පස්සේ සමාජීය ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ඊට පස්සේ ජාතික ගිණුම්කරණය. right. එහෙනම් අපිට ඉගෙන ගන්න දැන් අපි පුතේ ඉගෙන ගන්න තියෙනවා මම මේ කොටස කියන්නම්. එතකොට දැන් අහගන්නකෝ අපිට ප්‍රධාන වශයෙන් ගිණුම් කරන ඒකකයන් කීයක් තියෙනවද? 5ක්. අපි ගිණුම් කරන ඒකක 5ක් ගැන සාකච්ඡා කරනවා. right. ගිණුම් කරන ඒකක 5 මොනවද පුතේ? මගෙත් එක කියමු. පුද්ගල ගිණුම්කරණය, ඊළඟ එක ව්‍යාපාර ගිණුම්කරණය, හොඳයි. ඊළඟ එක සමාජීය ගිණුම්කරණය. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා රාජ්‍ය ගිණුම්කරණය සහ ජාතික ගිණුම්කරණය. right. අයත් යම් පුතේ මොකක්ද? පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, සමාජීය ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය. right. දැන් පුතේ දැන් මේ පාඩමේ තියරි ගොඩක් නැහැ. ඔය පළවෙනි එක විතරයි ඔය තියරි කොටසක් තියෙන්නේ. අනිත් පළවෙනි එකේයි දැන් ඔය ඉගෙන ගන්න පළවෙනි කොටසේ සහ ඊට පස්සේ තව පාඩමක් තියෙනවා පුතේ සංකල්ප කියලා. කොල්ලෙක්ගේ නමක් නෙවෙයි ඈ. සංකල්ප කියලා පාඩමක් තියෙනවා. ගිණුම් කරන සංකල්ප කියලා. මේ දෙකේ විතරයි පුතේ තියරි තියෙන්නේ ඈ. ඒ කියන්නේ ඔය ලියන වගේ නැත්තම් ඔය ගොඩක් ඔය සාකච්ඡා කරන්න තියෙන්නේ. අනිත් හැම එකක්ම ගණන් හදන්න තියෙන්නේ. මම ආසම නැති දෙයක් තමයි පුතේ මේ තියරි පාඩම් වලට. ඒත් accounting හදද්දි ඔයාලා ටික කාලයක් ගියන් පස්සේ ආස නැති වෙනවා මේ තියරි වලට. අපි කැමති account හදන්න. right. එතකොට හැබැයි තියරි පාඩම් අපිට මඟ හරින්න බෑනේ පුතේ. තියරි පාඩම් ටික අපිට මඟ හරින්න බෑනේ. තියරි පාඩම් ටික අපිට මඟ හරින්න බෑ. තියරි පාඩම් ටික මඟ හරින්න බෑ. ඒ නිසා අපි ඒ ටිකත් හොඳට ඉගෙන ගන්න ඕන. right. දැන් මයිත් එක්ක කියන්න. ගිණුම් කරන එක කීයක් දෙනවද? 5. කියන්න පුතේ. දැන් මම ඇඟිල්ල තිබ්බම කියන්න ඕන. මොකක්ද? හොඳට. right. හොඳයි. පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, සමාජීය ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය. ඔය ටික පුතේ කෙටියෙන් මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා එකින් එක මේ පුද්ගල ගිණුම්කරණය දැන් කියන්නේ මොකක්ද අනම්මනම් ඔය ඒ කියන්නේ අහන්නේ නැහැ. ඔයා නිකන් මතක තියාගන්න. මතක තියාගන්න විතරයි ඕනේ. නිකන් ඔයා මේවා කටපාඩම් එහෙම කරන්න එපා. මේ ටික බලා ගන්න. මේ ටික මතක තියාගන්න. කටපාඩම් කළා මතක තියාගන්න මේ ටික. ඒ ලෙවල් වලදී අහන්නෙත් නැහැ. හැබැයි මේ ටික නිකන් මතක තියාගන්න පුතේ. හැබැයි ඒකේ විස්තරයක් එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. මොකද ඔයාලා බොරු කැපවීමක් කරන්න ඕනේ. right. පුද්ගල ගිණුම්කරණය බලමු. කිසියම් පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම් කරන කටයුතු සිදු කිරීමේදී
සිදු කිරීම පුද්ගලික ගිණුම්කරණය යන්නේ අදහස් වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයෙක් වෙනින් ගිණුම් හදද්දී පුද්ගලයෙක් වෙනින් ගිණුම් හදනවා නම් අපි ඒකට කියන මොන ගිණුම්කරණය කියලාද? පුද්ගල ගිණුම්කරණය. පුතේ දැන් මේ පාඩමේදී කියන්නේ අපේ A level accounting කියන කොටසේදී A level accounting කියන කොටසේදී පුද්ගල ගිණුම්කරණයක් අපි නැතනම් පුද්ගලයන් සම්බන්ධව ගිණුම් කටයුතු පවත්වාගෙන යන්නේ නැහැ. හරිද? හැබැයි ඔයාලා අහලා තියෙනවා මෙන්න මේ වගේ විභාග මොනවද? double AT නැත්නම් AAT කියන්නේ AAT chartered කියලා එකක් තියෙනවනේ. chartered accountancy. ඊට පස්සේ CMA CIMA ඒ කියන්නේ සීමා. හරිද? ACCA අපි කියනවා එක. එතන මෙන්න මේ වගේ නැත්නම් මෙතනින් එහාට යුනිවර්සිටි ගියත් හරිද? පුතේ මෙන්න මේ වලදී පුතේ එනවා පාඩමක්. මොකක්ද? tax කියලා පාඩමක් එනවා. taxation කියලා කියන්නේ නැත්නම් බදුකරණය. ඒකෙන් පුතේ අපි ඔයා අහලා ඇති මෙන්න මේ මං කියන වචනේ. ආදායම් බද්ද කියන එක අහලා තියෙනවද පුතේ? ආදායම් බද්ද. එතකොට ආදායම් බද්දන්නේ. එතකොට මේ බදුකරණය දැන් ආදායම් බද්දක් ගහන්නේ මිනිස්සෙක්ටනේ පුතේ. ප්‍රධාන වශයෙන් පෞද්ගලික බදු මේ පුද්ගලයන් සම්බන්ධයෙන් ආදායම් බදු ගන්නවා. එතකොට මේ බදුකරණයේදී පුතේ පුද්ගලයන් වෙනුවෙන් ගිණුම් තබනවා. හැබැයි A level accounting එකේදී එහෙම ගිණුම් තබන්නේ නැහැ. right. එතකොට පුද්ගල ගිණුම්කරණය කියන්නේ මොකක්ද? පුද්ගලයෙක් වෙනුවෙන් අපි ගිණුමක් හදනවා නම් උදාහරණයක් විදිහට කමල් වෙනුවෙන් ගිණුමක් හදනවා නම් අපි ඒකට කියනවා මොන ගිණුම්කරණය කියලාද? පුද්ගල ගිණුම්කරණය කියලා. right. ඊළඟ එක පුතේ ලාභ ලැබීමේ අරමුණ ව්‍යාපාර ගිණුම්කරණය කියන්නේ ලාභ ලැබීමේ අරමුණෙන් කටයුතු කරන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනයක් වෙනුවෙන් සිදු කරනු ලබන ගිණුම් තැබීම ව්‍යාපාර ගිණුම්කරණය යන්නේ අදහස් වේ. ඊට පස්සේ සමාජ මම එකත් එක්කම පැහැදිලි කරන්න. සමාජීය ගිණුම්කරණය ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව එනම් සමාජ සුබසාධන පරමාර්ථයෙන් කටයුතු කරන ක්‍රීඩා සමිති මරණාධාර සමිති වැනි සමිති ව්‍යාපාර වෙනුවෙන් සිදු කරනු ලබන ගිණුම් තැබීමේ කටයුතු සමාජීය ගිණුම්කරණයන් යන්නේ අදහස් වේ. පුතේ දැන් මෙහෙම තියෙන්න පුළුවන්. හරිද? දැන් ඔයාගේ ගමේ කඩේ. ඔයාගේ ගමේ කඩයක් තියෙනවනේ. ටවුමේ හරි කඩයක් තියෙනවනේ. මං හිතන්නේ දැන් ටවුමේ කිව්වට පුතේ හැමෝම ඔරලෝසු කණු ගන්න වෙන්නේ ඉන්නේ. ඔයාගේ දිස්ත්‍රික්කයේ ඔයාගේ ප්‍රධානම ටවුමේ ඔරලෝසු කණු අස්සේ නෙවෙයි ඉන්නේ. එතකොට ඔයාගේ ගමට කඩ ඇති. හරිද? එතකොට ගමේ කඩේ ඔයාට ඒක දෙන්නේ සල්ලි වලටද නිකන්ද? ගමේ කඩේ මොකක් හරි භාණ්ඩයක් ගද්දී ඔයාට මේ භාණ්ඩ දෙන්නේ සල්ලි වලටද නැත්නම් නිකන්ද? සල්ලි වලටනේ පුතේ. මේ මිනිස්සයාට කහනවද කොහෙවත් නිකන් ඔයාට දෙන්න? එහෙම කහන්නේ නැහැ. එහෙම කහන්නේ නැහැ පුතේ. එතකොට අපේ ඔය ලාභ පදනම් කරගත් ව්‍යාපාරය. කියන්නේ පරමාර්ථ ලාභය පදනම් කරගත් ව්‍යාපාර තියෙනවනේ. ලාභය තමයි. කියන්නේ මේ ව්‍යාපාරයක් දාන්නේ ලාභයක් උපයන්න. සාමාන්‍යයෙන් අපි පෞද්ගලිකම ව්‍යාපාරයක් හිතන්නකෝ පොඩි හොටෙල් එකක් වුණත්, සිල්ලර බඩු කඩයක් වුණත්, නැත්තම් හිතන්නකෝ හાર્ඩ්වෙයාර් එකක් වුණත් පුතේ අපි දාන්නේ ඇයි? ලාභය පදනම් කරගන්න. කියන්නේ අපිට ලාභයක් ඕන නිසා. අපේ කොහෙවත් කනවලද ළමයි එහෙම ව්‍යාපාර දාන්නේ සල්ලි වේදම් කරලා? නැහැ. එතකොට ලාභය පදනම් කරගන්න ව්‍යාපාරය සඳහා ලාභ පදනම් කරගන්න ව්‍යාපාර ලාභය පදනම් කරගන්න ව්‍යාපාර වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා ව්‍යාපාර ගිණුම්කරණය. ව්‍යාපාර ගිණුම්කරණය කියන්නේ මොකක්ද පුතේ? ලාභය පදනම් කරගන්න ව්‍යාපාර වෙනුවෙන් ගිණුම් හදනවා. ඔයා ගමේ කඩේ වෙනුවෙන් නැත්නම් ගමේ තියෙන හાર્ඩ්වෙයාර් එක වෙනුවෙන් නැත්නම් අපිට කියන්න පුළුවන්
ගමේ තියෙන මොකක් හරි කොත්තු කඩයක් වෙනුවෙන් පුතේ එයාලා අපිට එයාලා ලාභයක් තියාගන්නේ භාණ්ඩ විකුණන්නේ. එහෙනම් ලාභය පදනම් කරගෙන ව්‍යාපාරයක් කරගෙන යනවා නම් කවුරු හරි කෙනෙක් ඒ ව්‍යාපාර වෙනුවෙන් අපි ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා ව්‍යාපාර ගිණුම්කරණය කියලා. ඒ ව්‍යාපාර වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා ව්‍යාපාර ගිණුම්කරණය කියලා. right. සමාජීය ගිණුම්කරණය. මේ සමාජීය ගිණුම්කරණය කියන්නේ පුතේ දැන් ඔය ගමේ තියෙනවා නේද පුතේ සමිති. තියෙනවා පුතේ සමිති සංවිධාන ඔය තියෙන්නේ. සමහර සමිති වල නම් මරණාධාර සමිතියක් හැම ගමකම තියෙනවා පුතේ. හරිද? ඊට පස්සේ ක්‍රීඩා සමාජ තියෙනවා. ඊට පස්සේ යෞවන සමාජ තියෙනවා. ළමා සමාජ තියෙනවා. එතකොට මේ ළමා සමාජ තියෙනවා, ක්‍රීඩා සමාජ තියෙනවා. ඔය සමිති සමාගම් තියෙන්නේ. ඔය ගම්වල. අන්න ඒ සමිති පුතේ ලාභය පදනම් කරගෙනද ක්‍රියාත්මක කරන්නේ. දැන් මරණාධාර සමිතියක් තිබ්බා හිතන්නකෝ. මරණාධාර සමිතියක් තියෙනවා. මේ මරණාධාර සමිතියේ ඉන්න සියලුම සමාජිකයෝ මේ මරණාධාර සමිතියේ ඉන්න සියලුම සමාජිකයෝ මරණාධාර සමිතියේ ඉන්න සියලුම සමාජිකයෝ අර මාසෙකට ගාණක් ගෙවලා සමාජික මුදල් ගෙවාගෙන යනවා. එතකොට මේ මරණාධාර සමිතියේ සභාපතිට වැටුපක් ගෙවනවද? ලේකම්ට වැටුපක් ගෙවනවද? එහෙම ගෙවන්නේ නැහැ. එතකොට පුතේ මේ මරණාධාර සමිතිය අයි ක්‍රියාත්මක කරන්නේ ඒ ගමේ පොදු යහපත උදෙසා. ඒ ගමේ තියෙන පොදු වැඩ නැත්තම් මරණාධාර සමිතියක් වගේ නම් පුතේ කවුරු හරි මැරුණොත් ඒ මැරිච්ච කෙනාට ඒ වියදම දරා ගන්න ටිකක් සහනයක් වගේ දෙන්න මේ මරණාධාර සමිතියෙන් අරමුදලක් දෙනවා. නැත්තම් කීයක් හරි සල්ලි දෙනවා. හරිද? එතකොට දැන් ඒ වගේ කටයුතු වලින් ඉන්නේ පුතේ ඔය සමිති සමාගම් කරන යන්නේ. දැන් ක්‍රීඩා සමාජය තියෙනවා. ක්‍රීඩා සමාජයේ පුතේ දැන් හිතන්නකෝ ක්‍රීඩා සමාජයට තියෙන කියලා බැට් එකක්. දැන් අපි ඔය පිරිමි ළමයි විශේෂයෙන් ක්‍රීඩා සමාජවල ඉන්නවනේ. ඒතර පුතේ ඔය රජය හරහා මේ රජයක් මොන හෝ රජයක් හරහා අපිට ඔය බැට් එකක් බෝල් ඔය වොලිබෝල් ඊට පස්සේ වොලිබෝල් දැල් ඒ ඔක්කොම හම්බ වෙනවනේ පුතේ හිටපු ගම. එතකොට ඒ දැන් ඒ ක්‍රීඩා භාණ්ඩ වලින් සෙල්ලම් කරන්න අපෙන් කීයක්වත් ගන්නවද ක්‍රීඩා සමාජය? නැහැ. ඒතර පුතේ යාලා ඒ ක්‍රීඩා බඩු ටික තියෙනවා ඒ සමාජයේ ඉන්න කට්ටියට නිකන් ඒ ක්‍රීඩා බඩු වලින් සෙල්ලම් කරන්න පුළුවන්. ඒතර පුතේ අර ලාභයක් පදනම් කරගන්නේ නැතුව ගමේ තියෙන සමිති වෙනුවෙන් ගිණුම් හදනවා නම් ලාභය පදනම් කරගන්නේ නැතිව ලාභයක් පදනම් කරගන්නේ නැතුව ගමේ සමිති සඳහා ගිණුම් හදනවා නම් ලාභය පදනම් කරගන්නේ නැතුව ගමේ සමිති සඳහා ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා සමාජික ගිණුම්කරණය. සමාජීය ගිණුම්කරණය. සමාජීය ගිණුම්කරණය. right. දැන් ගිණුම්කරණ එක කීයක් තියෙනවද පුතේ? 5ක් තියෙනවා. මොකද්ද? පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, සමාජීය ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය. right. එතකොට පුතේ අහගන්නකෝ. එතකොට පුතේ මෙතන අහගන්න හොඳට. පුද්ගල ගිණුම්කරණය කියන්නේ යම්කිසි පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා පුද්ගල ගිණුම්කරණය කියලා. දෙවෙනි එක ව්‍යාපාර ගිණුම්කරණය කියන්නේ ඔය ගමේ තියෙන ලාභය පදනම් කරගත්ත ව්‍යාපාර තියෙනවානේ. ඒ ව්‍යාපාර ආරම්භ කරන්නේ ලාභයක් තිබ්බොත් විතරයි. අන්නේ ලාභ පදනම් කරගන්න ව්‍යාපාර වෙනුවෙන් අපි ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා මොන ගිණුම්කරණය කියලාද පුතේ? ව්‍යාපාර ගිණුම්කරණය කියලා. අපි ඒකට කියනවා ව්‍යාපාර ගිණුම්කරණය කියලා. right. අපි ඒකට කියනවා ව්‍යාපාර ගිණුම්කරණය කියලා. ඊළඟට තියෙනවා සමාජීය ගිණුම්කරණය. මොකද්ද පුතේ මේ සමාජීය ගිණුම්කරණය කියලා කියන්නේ? ගමේ තියෙන සමිති වෙනුවෙන් ඔය ගමේ තියෙන සමිති වල භාණ්ඩාගාරික ඉන්නේ. එයා ගිණුම් හදන්නේ. අපි ඒකට කියනවා පුතේ සමාජීය ගිණුම්කරණය කියලා. සමාජීය ගිණුම්කරණය කියලා. right. ඊට පස්සේ රාජ්‍ය ගිණුම්කරණය. තව තියෙන අපිට ජාතික ගිණුම්කරණය. දැන් උසස් පෙළ accounting paperේ පුතේ ඔයාට ගිණුම් හදන්න මෙන්න මේ දෙක සඳහා. ඒ කියන්නේ අර ලාභය පදනම් කරගත්ත ව්‍යාපාර වෙනුවෙන් සහ ගමේ තියෙන සමිති සමාගම් වෙනුවෙන් A level account paperෙන්
ඔයාලට ගිණුම් හදන්න එන්නේ මෙන්න මේ දෙකේ. ලාභය පදනම් කරගත්ත ව්‍යාපාර වෙනුවෙන් සහ ගමේ තියෙන සමිති වෙනුවෙන් ගිණුම් හදන්න එනවා A level accounting paper. right. දැන් අපි කතා කරේ පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය සහ සමාජීය ගිණුම්කරණය කියන එක. සමාජීය ගිණුම්කරණය කියන එක. right. ඊට පස්සේ අපිට තියෙනවා පුතේ ඉගෙන ගන්න රාජ්‍ය ගිණුම්කරණය සහ ජාතික ගිණුම්කරණය කියන. බලන්න රාජ්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? රාජ්‍ය අංශයට අයත් කිසියම් ආයතනයකට අදාළව එනම් රාජ්‍ය සංස්ථාවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අදාළ සිදු කරන ලබන ගිණුම් තැබීම රාජ්‍ය ගිණුම්කරණය යන්නේ අදහස් වෙනවා. ඒ කියන්නේ පුතේ රාජ්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද? දැන් ව්‍යාපාර තියෙන්න පුළුවන් පුතේ මෙහෙම. පෞද්ගලික අංශයටත් තියෙනවා රජයටත් තියෙනවා. දැන් පෞද්ගලික අංශය අනිවාර්යෙන් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ මොන පදනමෙන්ද? ලාභය පදනම් කරගෙනනේ. පෞද්ගලික අංශයට වෙනම සහනයක් නැහැ පුතේ. මේ ලාභයක් නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න. ඒ නිසා පෞද්ගලික අංශ ව්‍යාපාරය තමයි පුතේ හරිනම් කියන්නේ ඇත්තටම ලාභය පදනම් කරගෙන යන ව්‍යාපාර. හැබැයි රජයට අයත් ව්‍යාපාර තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න පුතේ දෙපාර්තමේන්තු දුම්රිය දෙපාර්තමේන්තු. දැන් මේකත් මේ ආයතනයක්ද නැද්ද? දුම්රිය ඒකෙමත් පුතේ සල්ලි උපයනවා. හැබැයි ඒක මේ දුම්රිය දෙපාර්තමේන්තුව අයිති කාටද? රජයටනේ. එහෙනම් කිසියම් දෙපාර්තමේන්තුවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා රාජ්‍ය ගිණුම්කරණය කියලා. ඊළඟ පුතේ රාජ්‍ය ගිණුම්කරණය කියන්නේ මොකටද? රජයේ ව්‍යාපාරයක් වෙනුවෙන්. උදාහරණයක් ඇටියට රජයේ දෙපාර්තමේන්තු රජයේ සංස්ථා වෙනුවෙන් අපි ගිණුම් හදනවා නම් රජයේ දෙපාර්තමේන්තු රජයේ සංස්ථා වෙනුවෙන් අපි ගිණුම් හදනවා නම් අන්න ඒවට කියනවා මොකක් කියලාද පුතේ? රාජ්‍ය ගිණුම්කරණය කියලා. අපි ඒකට කියනවා මොකක් කියලාද? රාජ්‍ය ගිණුම්කරණය. අපි ඒකට කියනවා රාජ්‍ය ගිණුම්කරණය. right. එහෙනම් බලා ගන්න රාජ්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද පුතේ? රජයට අයිති දෙපාර්තමේන්තු රජයට අයිති සංස්ථා රාජ්‍ය සංස්ථා වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා රාජ්‍ය ගිණුම්කරණය කියලා. රාජ්‍ය ගිණුම්කරණය කියලා. ඊට පස්සේ ජාතික ගිණුම්කරණය. කිසියම් රටක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් රටක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් උදාහරණයක් හැටියට අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ජාතික ගිණුම්කරණය. අපි ඒකට කියනවා මොකක් කියලාද පුතේ? ජාතික ගිණුම්කරණය. අපි ඉන්දියාව වෙනුවෙන් ඉන්දියාවේ රට වෙනුවෙන් ගිණුම් හදනවා නම් ඒකට අපි කියනවා ජාතික ගිණුම්කරණය. මොකක් හෝ රටක් අපි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා ජාතික ගිණුම්කරණය කියලා. පුතේ මේ ජාතික ගිණුම්කරණය කියන කොටස ඔයාලට පාඩමක් තියෙනවා ඉකෝන් වල. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ. ආර්ථික විද්‍යාවේ මෙන්න මේ පාඩමක් තියෙනවා ජාතික ගිණුම් සම්බන්ධයෙන්. right. එතකොට අහගන්නකෝ. එතකොට දැන් ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද? කිසියම් රටක් වෙනුවෙන් අපි ඇමරිකාව වෙනුවෙන් ගිණුම් හදනවා නම් ඒක ජාතික ගිණුම්කරණයක්. right. දැන් මම කියන එක ඔයා කියන්න ඕන පුතේ ඒක ජාතික ගිණුම්කරණයක්ද රාජ්‍ය ගිණුම්කරණයක්ද සමාජීය ගිණුම්කරණයක්ද ව්‍යාපාර ගිණුම්කරණයක්ද පුද්ගල ගිණුම්කරණයක්ද කියලා. right. මම කියනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගිණුම් හැදීම. හිතන්න මොකද්ද? දැන් මට ඇහෙන්නේ නැහැ නේ කියන දේ. මොකද්ද පුතේ? ඔව් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක්. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙනුවෙන් ගිණුම් හදනවා කියන්නේ රාජ්‍ය ගිණුම්කරණය. right. අමිල වෙනුවෙන් ගිණුම් සැදීම. අමිල කියන්නේ පුද්ගලයෙක්. පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම් හදන එකට අපි කියනවා මොකක් කියලාද? පුද්ගල ගිණුම්කරණය කියලා. right. ඊළඟට සමගි ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගිණුම් හැදීම. සමගි ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගිණුම් හැදීම. සමගි ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගිණුම් හැදීම. ක්‍රීඩා සමාජයක්. සමගියක පැත්තකින් තියෙමුකෝ පුතේ. මේක ක්‍රීඩා සමාජයක්නේ. ක්‍රීඩා සමාජයක් කියන්නේ ලාභ පරමාර්ථයෙන් තොරව එකක්නේ. එහෙනම් ඒක මොකද්ද පුතේ? සමාජීය ගිණුම්කරණය. සමාජීය ගිණුම්කරණය. right. ඔයාගේ
ගමේ තියෙන කඩේ වෙනුවෙන් ගිණුම් හදනවා. ගමේ තියෙන මොකක් හරි හොටෙල් එකක් කොත්තු කඩයක් කියලා හිතන්නකෝ. කොත්තු කඩයක් වෙනුවෙන් ගිණුම් හදනවා. ඒක පුතේ ලාභය පදනම් කරගෙන මේ මනුස්සයා නිකන් අපිට දෙන්නේ නැහනේ කොත්තු. එහෙනම් මේ මොන ගිණුම් කරන්නේ පුතේ? ව්‍යාපාර ගිණුම් කරන්නේ. ඊට පස්සේ ඇමරිකාව වෙනුවෙන් අපි ගිණුම් හදනවා. රටක් වෙනුවෙන් හදන්නේ. රටක් වෙනුවෙන් ගිණුම් හදනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ජාතික ගිණුම් කරණය කියලා. රයිට්. එතකොට පුතේ අහගන්නකෝ. එතකොට දැන් අපි එතනින් අදට නතර කරනවා. හරිද? අදට නතර කරනවා. ඒක මේ අද ඔයාලගේ පළවෙනි දවසනේ. හරි නැත්නම් අපි පැය දෙකක් විතර එක ක්ලාස් එක කරන පැය දෙකක් 2:10ක් විතර කරනවා. මම තියාගන්න අදට අපි මේ ටික කරා. ඔයා නැවත නැවත මේ ටික බලා ගන්න. එතකොට බලන්න ඔයාගේ යාළුවෝ ඉන්නවනම් දැම්ම පුතේ සම්බන්ධ කරන්න නැත්නම් අපරාධයක් වෙනවා. දැම්ම සම්බන්ධ කරන්න අපරාධයක් වෙනවා. නැත්නම් මොකද එයාලා ටික කාලයක් ගියන් පස්සේ එරෙනවා. හරිද? ඒ කියන්නේ එරෙනවා කියන්නේ හරියට වැඩේ කරගන්න බැරි වෙනවා. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. එතකොට මේ ටික නැවත බලා ගන්න. ලබන සතිය ආද්දි උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. සපුතේ හැමෝම හොඳට වැඩ කරන්න. හොඳ ගමනක ආරම්භයක් අපි ගත්තේ. රයිට්. එහෙනම් 2023 හොඳම සෙට් එක අපි හදමු. රයිට්. එහෙනම් හොඳට වැඩ කරමු.